හරි ළමයි චුටි මැසේජ් එකක් දාන්න ඉක්මනට පොඩි chat එකට මේ මංගව පැහැදිලිව ඇහෙනවද පේනවද ඉක්මනට මැසේජ් එකක් දාන්න chat එකට මංගව පැහැදිලිව ඇහෙනවද පේනවද කියලා හරි ළමයි මැසේජ් එක දාන්න post කියලා ඉන්න ආන් එකට දාන්න හරි post කියලා මම මේ කැමරාව ඔන් කරගෙන ඉන්න ආන් එකට හරි message එකක් දාන්න ඇහෙනවද පේනවද හරි මම ලැග් වෙන්නේ නැහැ නේද කනෙක්ෂන් එක අවුලක් නැහැ හරි ළමයි වහිනවා ධාරානි පාද විදිහට වහිනවා ඔයාලට වගේ මටත් වහිනවා මම හිතන්නේ නුවර ළමයි ගොඩකට වහිනවා නේද මම හිතන්නේ රෙකෝඩ් එක බලන්නම් කියලා ගොඩක් පිරිසක් කිව්වා කමක් නැහැ පන්ති අපි කරගෙන යමු ගොර ගොර වහිනවානේ හරි ඒක තමයි හරි 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 චොට්ටක් ඉන්න හරි ළමයි මේ මුලින්ම චුට්ටක් කියන්නම් කනෙක්ෂන් එකේ ප්‍රශ්නයක් ආවොත් ඔයාලට පුළුවන් මේ ස්ට්‍රීම් එකේ දකුණු වම් පැත්තේ උඩින්ම තියෙනවා YouTube එකේ ලයිව් ස්ට්‍රීම් එකකුත් දීලා තියෙන්නේ මම හිතන්නේ අද හැමෝටම කනෙක්ෂන් ප්‍රශ්න ගොඩක් ඇති ඒකත් එක්ක මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් ඒ කියන්නේ ඔයාලා රීකනෙක්ට් වෙනවා වගේ දෙයක් දැනුනොත් අවුල් වගේ කනෙක්ෂන් එක අනිවාර්යෙන් YouTube එකේ පැත්තට යන්න නැත්නම් ලෙසන් එක ටිකක් මිස් වෙන්න පුළුවන් හරි හරි අපි පුළුවන් විදිහට කරගෙන යමු කාලගුණයෙන් හරස් වෙලා තියෙන ප්‍රශ්නයක් නැහැ රෙකෝඩ් එකක් තියෙන හින්දා අපි උපරිමයක් කරන්න උත්සාහ කරමු හරි එහෙනම් ළමයි පන්තිය පටන් ගන්නවා සාමාන්‍යයෙන් ඔයාලගේ ඔන්ලයින් පන්තියක් පටන් ගද්දී දැන් 4 කියලා කිව්වොත් විනාඩි 5ක් වගේ බලනවා ඔයාලට සම්බන්ධ වෙන්න කාලයක් දෙනවා 4 4:05ට වගේ තමයි මම පන්තිය පටන් ගන්නෙ හරි හරි එහෙනම් ළමයි අපි වැඩේ පටන් ගමු චුට්ටක් ඉන්න තැනින් නැගිටින්න හැමෝම හරි හැමෝටම ආයුබෝවන් ඔයාලා සම්බන්ධ වෙලා ඉන්නේ 20:23 සිද්ධාන්ත පන්තියේ දෙවෙනි දිනයත් එක්ක 20:23 සිද්ධාන්ත පන්තියේ දෙවෙනි දිනයත් එක්ක පුතේ ඔන්ලයින් එක තුල මම පන්ති දෙකක් කරලා යන්න එකිනෙකට සමාන්තරව එකක් ප්‍රින්ස්ටන් මහනුවර පන්තිය අනිත් පන්තිය ළමයි දිවයිනටම ඔන්ලයින් පන්තිය හරි මුලින්ම චූටි දැනුවත් කිරීමක් කරන්නම් අහගන්න මේ විදියට ළමයි ඔයාලගේ පන්තිය ප්‍රින්ස්ටන් මහනුවර පන්තිය ලබන මාසය තුල ආරම්භ වෙනවා ආයතනය තුලම සෙනසුරාදා දිනය තුල අනිකුත් විෂයමුත් එහෙමයි BSK Agri ET ICT ඒ සියල්ලමත් සෙනසුරාදා දිනය තුල ආයතනය තුල ආරම්භ වෙනවා හරි එකම දිනයකින් විෂයන් සියල්ලම කරගන්න පුළුවන් ඊට පස්සේ දිවයිනටම ඔන්ලයින් පන්ති ඒකත් අපේ ගුරුතුරු පස් දෙනාම කරා යනවානේ ඒකත් දිගටම යනවා ඒක යන දවස් අපි කියන්නම් ඔයාලගේ පහසුව වෙනුවෙන් අපි ඒක දින 5ක් තුල අරගෙන යනවා හිතන්නකෝ සඳුදා රාත්‍රියේ SFT නම් අඟහරුවාදා BST බදාදා ET ආන් ඒ වගේ අරගෙන යනවා ඉස්සරහට හරි පන්තිය ඔන්ලයින් පන්තිය ඔයාලගේ ගොඩාක් වෙලාවට යන්නේ රාත්‍රී කාලය තුල හරි ගොඩාක් වෙලාවට 7-9 වගේ සතියේ දින 5ේම ක්‍රියාත්මක වෙයි හරි ඒකත් මුලින්ම මතක් කරන්න ඕනේ හරි මම හිතනවා දැන් මෙතන ඉන්න කට්ටියට මහනුවර ප්‍රින්ස්ටන් එකට ඇවිල්ලා ටියුට් ගත්ත බහුතරයා ඒ වගේම එන්න බැරි කට්ටියට ඔන්ලයින් පන්තියේ ඉන්න කට්ටියට මම නිබන්ධන කුරිය කරා නේද හරි දැන් චුට්ටක් අත උස්සන්න මේ වෙද්දී නිබන්ධන සෙට් එකම ළඟ තියෙන කට්ටිය ඉක්මනට චුට්ටක් අත උස්සන්න බලන්න හරි අත උස්සන්න බලන්න හරි හරි මම හිතන්නේ ප්‍රශ්නයක් තිබ්බේ මම හිතන්නේ බණ්ඩාරවෙල කවුද පමෝෂිත නේද පමෝෂිත තමයි ඇවිත් තිබ්බේ නැත්තේ රියුට් ටික ඒකට මම විකල්පයක් දාන්නම් හරි හැමෝම ගාව වගේ තියෙනවා හරි ළමයි ඔය නිබන්ධනය මම හිතන්නේ පිටු 90ක් වගේ තිබ්බා දැන් ඔයාලට තේරෙනවා ඇති මම සාමාන්‍යයෙන් පන්තිය ළමයි ටිකක් වැඩි කාලයක් ගන්නවා හේතුව ඔයාලගේ සිලබස් එක පාඩම් එකක 25ක් තියෙන්නේ මේ වෙද්දී අපි නුවර ගත්තාම දැන් අද දෙවෙනි දවසේ ඒකත් එක්ක අපි ටිකක් පරක් වෙලා ඉන්නේ ඒ හින්දා අනිවාර්යෙන් අපි 21 22 වගේම ඉස්සරහට එන්න ඕනේ සිලබස් එක අතින් ඒ හින්දා මම සාමාන්‍ය ඔයාලගේ පන්ති ගත්තොත් මාසෙට පැය 8යිනේ වෙන්නේ සාමාන්‍යයෙන් මම ඔයාලගේ පන්තිය මාසෙට පැය ගොඩාක් වෙලාවට 20ක් විතර උගන්වනවා හරි ඒ හින්දා ඒවා පිළිවෙලට සම්බන්ධ වෙන්න ඕනේ ඒ වගේම ලබන මාසයේ ඉඳලා
ප්‍රින්ස්ටන් ආයතනයේ ෆිසිකල් පන්තිය ගත්තොත් ෆිසිකල් පන්තිය තුලත් ගොඩාක් වෙලාවට අමතර දිනයක් දෙකක් ෆුල් ඩේ එකක් දෙකක් මම ගන්නවා එක්ස්ට්‍රා පන්ති. හේතුව මේ මාසය තුලදී මේ පිටු 90ක මේ පළවෙනි ඒකකයට අදාළ මේ ටියුට් එක පොතක් වගේනේ තියෙන්නේ. මේක සම්පූර්ණ ඉවර කරන්න ඕනේ මේ ඉදිරි දින 9 තුල. ඒක මම කරනවා. ඊට පස්සේ ඊළඟ මාසයේ 6 වෙනිදා වගේ ඉඳලා අපි තවත් ඒකකයකට යන්න ඕනේ මිනුම් උපකරණ කියන දෙවෙනි ඒකකයට. ළමයි ඒ ඒකකයත් අපි 20 වගේ වෙද්දි ඉවර කරලා අපි යන්න ඕනේ තවත් ඒකකයකට. කොහොම හරි අපි යන්න ඕනේ මේ මාසයයි ඊළඟ මාසයයි ඉවර වෙද්දී ඒකක 3ක් ඉවරයි කියන තැනට අපි යන්න ඕනේ. ඒ හින්දා ටිකක් වේගෙන් වැඩ කරනවා, වැඩියෙන් කාලයක් ගන්නවා, පිළිවෙලට කියන විදිහට සටහන් සම්පූර්ණ කරන්න ඕනේ. ප්‍රින්ස්ටන් ළමයිනොත් දිවෙනටම ඔන්ලයින් පන්තියේ ළමයිනොත්. හරි. ළමයි ඔයාලගේ සෑම පන්තියක්ම යන්නේ සජීවී පන්ති. ඒ කියන්නේ ඔන්ලයින් තිබ්බත් අනිවාර්යෙන් සියලුම පන්ති යන්නේ සජීවී පන්ති. ඒවට සම්බන්ධ වෙන්න ඕනේ. රෙකෝඩ් එකක් ඕනේ වුණොත් ඒක ඒ වෙලෙම ලයිව් ස්ට්‍රීම් එක මම දෙනවා. ඒක බලන්න පුළුවන් කනෙක්ෂන් එකේ මොකක් හරි ප්‍රශ්නයක් ආවොත්. හරි. දැන් මෙතන ඉන්න කට්ටිය චුට්ටක් කතා කරමු මුලින්ම. මම කිව්වා පළවෙනි දවස් තුල ඔයාලට මේ ටියුට් එකට පොඩි කවරයක් දාන්න කියලා කිව්වා. හරි. හරි. මම යම් මේ දේවල් ඉදලා සාමාන්‍යයෙන් ඔයාලගේ හදනවා. මොකද මේ මුල් කාලය තුල තමයි ළමයි ඔයාලගේ මේ දේවල් හැදුවොත් ඉස්සරහට මේ පිළිවෙල අරගෙන යන්නේ. නැත්තම් මාසයක් දෙකක් පැන්නට පස්සේ ඔයාලව ටිකක් හදන්න අමාරුයි. මගේ පිළිවෙලට ගන්න. හරි. ළමයි චුට්ටක් අතුස්සන්න බලන්න ටියුට් එක හම්බෙලා ඇති. මම කියපු විදිහට ලස්සනට මේකට ඉටි කවරයක් විතරක් දාපු කට්ටිය පොඩ්ඩක් අතුස්සන්න බලන්න ඉක්මනට. හරි. අතුස්සන්න බලන්න. දෙන්නයිද? හරි. හොඳයි. 3 දෙනයි. හරි. ළමයි අනිවාර්යෙන් හැමෝම කවරයක් දාන්න ඕනේ. ලැබුණ නිබන්ධන සියල්ලටම. ඊට පස්සේ මේ ඔයාලට දුන්න සිලබස් එකත් ළමයි අනිවාර්යෙන් ඔයාලගේ හැමදාම පන්තියට එද්දි ෆිසිකල් පන්තිය වුණත් ඔන්ලයින් පන්තිය වුණත් පන්තියට සම්බන්ධ වෙද්දී මේක ලස්සනට කවරයක් දාලා හැමදාම අරගෙන එන්න ඕනේ. මේක වැදගත් දෙයක්. සිලබස් එක ඔයාලගේ අතේ තියෙන්න ඕනේ. යන්නේ කොහෙද? එතන සිලබස් එක අතේ තියෙන්න ඕනේ. හරි. ඔය ටික තමයි මුලින්ම කියන්න තියෙන්නේ. මං හිතනවා කියපු වැඩ ටික කරලා තියෙන්නේ. ඊට පස්සේ මම හෝම්වර්ක් එකක් දුන්නා ඔයාලට. මම ඒකක පරිවර්තන ටික කතා කරලා ගිය සතියේ ඔයාලට කිව්වා ගෙදරින් වෙනම පොතක් තියාගන්න අමතර සටහන් පොත කියලා. ඒ පොතේ මම කිව්වා සටහන් කරන්න හෝම්වර්ක් මම දෙන දේවල් කියලා. චුට්ටක් දැන් අත උස්සන්න ළමයි. මම දීපු හෝම්වර්ක් එක කරපු කට්ටිය. පොඩක් අත උස්සන්න ඉක්මනට. හෝම්වර්ක් එක කරපු කට්ටිය. හරි. හරි. හොඳයි. හැමෝම කරලා තියෙනවා. හොඳයි. හරි. හරි. පිළිවෙලට වැඩේ කරන්න ඕනේ. හරි. ළමයි දැන් අපි ඒකක පරිවර්තන කතා කරා. ඒකත් එක්ක අපි යමු ඉස්සරහට අපේ පාඩම කන්ටිනියු කරගෙන. හරි. ළමයි සරලව මේ පාඩම දිහා බැලුවොත් මේ පාඩමේ අපිට ටිකක් කතා කරන්න තියෙනවා මූලිකව ඔයාලා දන්නවනේ ළමයි ජ්‍යාමිතික හැඩතල. අය ලොකුවට කතා කරන්න දෙයක් නෑ. වෘත්තය කියයි, ත්‍රිකෝණය කියයි, ඍජු කෝණාශ්‍රය කියයි නේද? සමචතුරාශ්‍රය කියයි. ඒ වගේ ජ්‍යාමිතික හැඩතල දන්නවා නේද? අන්ගේ ජ්‍යාමිතික හැඩතලවල අපිට වර්ගඵලය ටිකක් කතා කරන්න තියෙනවා. හොයන්නේ කොහොමද කියලා. ඊට පස්සේ එතනින් ඉස්සරහට ගිහිල්ලා ඒ ජ්‍යාමිතික හැඩතල කිහිපයක් එකතු වෙලා හැදෙනවා. ඔයාලා දන්නවා අපි සංයුක්ත තල රූප කියලා කිව්වේ. මතකයිනේ. ඒ වගේ ගණන් කිහිපයක් අපි හදන්න ඕනේ. ඊට පස්සේ අපි හදන්න ඕනේ ඝන වස්තු කියන මාතෘකාවට එනවා. ඝන වස්තු කියන මාතෘකාව තුළදී අපි ඝන වස්තු වල පෘෂ්ඨ වර්ගඵලය හොයන්න ඕනේ. අපි ඝන වස්තු වල පරිමාව හොයන්න ඕනේ. ඕම් ඔය ටික ක්‍රමක්‍රමයෙන් කතා කරලා මේ පාඩම ඉක්මනට අපිට ඉවර කරන්න පුළුවන්. හරි? මෙහෙමයි පාඩම ඉවර වෙන්නේ. ඔය කියන මාතෘකා තුන මුලින්ම සරලව කතා කරනවා. ඊට පස්සේ ඔයාලගේ මම ඔය ටියුට් එකේ පිටු ගොඩාක් හිස් තියලා තියෙනවා. ඔය සියල්ලගේම ටිකක් ඇඩ්වාන්ස් ගණන් ටිකක් එහෙම පිරෙනවා. ඊට පස්සේ පාස් පේපර් ගණන් ටික හදලා ඔය ටියුට් එක ඉවර කරලා අපි ඊළඟ පාඩමට යනවා. ටිකක් ලොකු වැඩක් කරන්න තියෙන්නේ. ඒ හින්දා මම මුලින් සරලව කියලා දෙනවා. ඊට පස්සේ ඊළඟ දවස් තුල ඒකෙන් ඇඩ්වාන්ස් ගණන් ටිකක් හදනවා. ඊට පස්සේ අවසානයේදී පාඩම ඉවර කරන්න කලින් අපි මේ පාඩමෙන් ඇවිත් තියෙන පාස් පේපර් ගැටලු සියල්ල හදලා පාඩම අවසන් කරනවා 2020ට වෙනකන් ආපු.
තේරුණා නේද? හරි. ළමයි අද මම ඔයාලගෙන් බලාපොරොත්තු වෙන්නේ පාඩම ඉවර කරන්න තල රූපවල වර්ගඵලය හොයලා ඒ දේවල් කතා කරලා පන්තිය අද ඉවර කරන්න. හරි? තල රූප කියලා කිව්වහම දැන් ඔයාලට හිතෙන වැඩි ත්‍රිකෝණය සමචතුරස්‍රය ඒ ලේසිනේ ඒ ටික කතා කරන්න පැය 3-4ක් යනවද? එහෙම කියලා හිතෙන්න පුළුවන්. හැබැයි ටිකක් ඉවර වෙනකම් පන්තියේ රැඳිලා ඉන්න ලයිව්ම ටිකක් වෙනසක් දැනෙයි ඔයාලට මම කතා කරන දේවල් වල. හරි. ළමයි මුලින්ම සාමාන්‍යයෙන් අපිට සිලබස් එක තුල කතා කරන්න කියලා නෑ පරිමිතිය කියලා මාතෘකාවක්. කතා කරන්න කියලා නෑ. හැබැයි ප්‍රැක්ටිකලි සාමාන්‍යයෙන් ඔය අර වර්ගඵල පරිමා එහෙම නැත්නම් මැස් පාර්ට් එකේ එන ගාන තුල අපිට තමයි සමහර තැන්වල මේ පරිමිතිය කියන දේ ගැන අවබෝධයක් තියෙනවා. මම දන්නවා ඔයාලා ඒක දන්නවා කියලා. හරි? ඒ වුණාට යම් අවබෝධයක් මුලින්ම දෙනවා සරලම තැන ඉඳලා. මොකද ඔයාලගේ මට්ටම මෙතන S එකක් වෙන්න පුළුවන් ගණන් වලට එකක් වෙන්න පුළුවන්. හැබැයි පාඩම අවසන් වෙද්දී ඒ සියල්ලන්ටම සාධාරණයක් වෙලා තියෙන්න ඕනේ. තේරුණා නේද? ඒ හින්දලා බිඳුවේ නම් හදනවා. නැතුව අපි හදන ලේසි ගණන් මේක විතරක් නෙවෙයි හොඳ ගණන් හදනවා. හරි. ළමයි ටියුට් එකේ මං හිතන්නේ ඔයාලට ඇති එන්න 7 වෙනි පිටුවට 7 වෙනි පිටුවට. හරි? ටියුට් එකේ උඩින් කෙළවරින් දාන්න දිනේ මුලින්ම හරි? දිනේ මුලින්ම දාන්න. දිනේ මුලින්ම දාලා ළමයි ඔයාලට ඇති මෙන්න මේ වගේ මාතෘකාවක් 7 වෙනි පිටුව තුල නිපුණතා මට්ටම 1 ජ්‍යාමිතික හැඩතලවල වර්ගඵලය සහ ඝන වස්තුවල පෘෂ්ඨ වර්ගඵලය විමර්ශනය කරයි කියලා. මොකද්ද ළමයි කියන්නේ? ජ්‍යාමිතික හැඩතලවල වර්ගඵලය සහ ඝන වස්තුවල පෘෂ්ඨ වර්ගඵලය විමර්ශනය කරයි කියලා. යනවා නේද? හරි. අපි ළමයි ඕකෙන් අද ඒ නිපුණතා මට්ටමින් භාගයක්වත් කතා කරන්න උත්සාහ කරමු කාලය අරගෙන. හරි. ළමයි ඊට පස්සේ මම රූල් දෙකක් ඔයාලට තියලා තියෙනවා පුංචි දෙයක් ලියන්න. ලියන්න ඉස්සල්ලාම මේ විදිහට ලියන්න. ඒ රූල් දෙක තුල ලියන්න. හරි. හරි ටියුට් නැති කට්ටිය මාතෘකාව ලියන්න. නිපුණතා මට්ටම 1 නිපුණතා මට්ටම 1 ජ්‍යාමිතික හැඩතලවල වර්ගඵලය සහ ඝන වස්තුවල පෘෂ්ඨ වර්ගඵලය විමර්ශනය කරයි. ඝන වස්තුවල පෘෂ්ඨ වර්ගඵලය විමර්ශනය කරයි. හරි. ඊට පස්සේ ළමයි චුට්ටක් අපි ලියාගමු වැඩි වෙලාවක් ඉන්න ඕනේ නෑ. මොකද්ද ජ්‍යාමිතික හැඩතලයක් කියලා කියන්නේ? හරි. ලියන මේ විදිහට සරල රේඛා හෝ පුතේ අර රූල් දෙකේ ලියන්න ඕනේ. හරි. සරල රේඛා හෝ වක්‍ර රේඛා ඛණ්ඩවලින් වට වූ සංවෘත එක් තලයක ඇඳි රූප ජ්‍යාමිතික හැඩතල ලෙස හඳුන්වයි. හරි. ළමයි ඔයාලා දන්නවනේ. හරි. මේ මොකක්ද තියෙන්නේ? ත්‍රිකෝණය. අපි කියනවා ජ්‍යාමිතික හැඩතලයක් කියලා. ඒ වගේ මේ තියෙන වෘත්තය. අපි කියනවා ජ්‍යාමිතික හැඩතලයක් කියලා. නේද? මේ තියෙන මොකක්ද? අපිට කියන්න පුළුවන් සරලව මම මේ ඇදලා තියෙන හිතන්නකෝ සමචතුරස්‍රයක් කියලා. හරි. මේ තියෙන මොකක්ද? ජ්‍යාමිතික හැඩතලයක්. හරි. මේක ඔයාලට තේරෙනවා සරලව සංවෘතයි. කොහෙන්වත් මේක විවෘත වෙලා නැහැ නේ. මෙහෙම නෙවෙයි තියෙන්නේ මේ සංවෘතයි. හරි.
අන් ඒ වගේ දල අදහසක් දාගන්න. නැතුව මේ step T කියලා ඔයාලා මේ ජ්‍යාමිතික හැඩතල යනු කුමක්ද? අකුරක් අරගෙන අපූරක් නෑර පාඩම් කරනවා. හරි. එහෙම මේ අයපාරක් මේවා O level කාලේ වගේ එහෙම රිපීට් කර කර ඉන්නේ නෑ බිඳුවේ ඉඳලා. එහෙම වැඩකුත් නෑ ළමයි. හරි. ඒ හින්දා සරලව එහෙම මේ සරල දේවල් වලට ගොඩාක් වෙලාව නාස්ති කරලා ඒ වගේ නිර්වචන පාඩම් කරන්න. එහෙම විභාගයට එන්නේ නැහැ. තේරුණානේ? දැන් මම ඔක කිව්වට පාඩමේ ගලා යාම වෙනුවෙන් ඔය දේවල් විභාගයට අහන්නේ නැහැ. මොකද්ද ජ්‍යාමිතික හැඩතලයක් කියන්නේ? ජ්‍යාමිතික හැඩතලයක ලක්ෂණ මොනවද? ඒක සංවෘතයිද විවෘතයිද? ඔව්ව බං එහෙම ඔලුවට අරන් පාඩම් කරන්න දෙයක් නැහැ. සරලම කතාව ඔය දේවල් විභාගයට අහන්නේ නැහැ. ඊට වඩා අහන්න දේවල් මේ සිලබස් එක තුල තියෙනවා. හරි හරි දැන් තේරෙන්නේ නැති සරලව ජ්‍යාමිතික හැඩතලයක් කියන්නේ මොකක්ද කියලා. හැබැයි අපි චුට්ටක් බලමු ක්‍රමක්‍රමයෙන් ඊට පස්සේ ඔයාලට ඇති වගුවක් චූටිවට ජ්‍යාමිතික හැඩතලවල පරිමිතිය කියලා. ජ්‍යාමිතික හැඩතලවල පරිමිතිය කියලා. හරි. ළමයි ටියුට් එක නැත්තම් මම චුට්ටක් ඔයාලට පෙන්නන්නම් ඒකේ සැකැස්ම කොහොමද තියෙන්නේ කියලා. මෙන්න මේ වගේ පිටුවක් ඔයාලට ඇත්තේ මෙන්න මේ පිටුවේ ඔහම ජ්‍යාමිතික හැඩතලවල පරිමිතිය ඊට පස්සේ මම සරලව O level කාලේ දේවල් ටිකක් චුට්ටක් ඔතෙන්ද දාන්න යන්නේ චූටි වගුවක් ගහගන්න තීරු දෙකක එක පැත්තක ජ්‍යාමිතික හැඩතලය අනිත් පැත්තේ පරිමිතිය කියලා චූටි වගුවක් ගන්න ටියුට් එක නැති කට්ටිය. හරි. ළමයි වැඩි වෙලාවක් ගන්න නැතුව අපි ඒක ඉක්මනට ඉවරයක් කරලා දාමු. ජ්‍යාමිතික හැඩතලය. හරි. ළමයි හිතන්නකෝ මොකද්ද මේ මම අඳින්නේ? ඔන්න මම සමචතුරස්‍රයක් අඳිනවා. හරි. මම දැන් මේ මුලින්ම කතා කරන්නේ ජ්‍යාමිතික හැඩතලවල පරිමිතිය. හරි. පරිමිතිය. හරි. ඔන්න මම මුලින්ම අඳ සමචතුරස්‍රයක්. හරි. හරි. මේකේ පරිමිතිය කියන්නේ මොකක්ද සරලව? හරි. පරිමිතිය අපිට කියන්න පුළුවන් පරිමිතිය වැඩි වෙලාවක් ගන්න ඕනේ නැහැ. මම පැත්තක දිග ළමයි A කියලා දාගන්න සංකේතවත් කරගන්න. පැත්තක දිග A. හරි. පැත්තක දිග A. හරි. පැත්තක දිග. සරලව ළමයි මේකේ පරිමිතිය කියලා කියන්නේ මොකද්ද? පැත්තක දිග වගේ මොකද්ද වෙන්න ඕනේ? 4 ගුණයක්. පැත්තක දිග වගේ 4 ගුණයක්. හරි. සරලව මේකේ පරිමිතිය අපිට ගන්න පුළුවන් නේද? පැත්තක දිග මම A කියලා ගත්තොත් A ගුණ කිරීම 4 කියලා කියන්නේ 4යි A කියලා ගන්න පුළුවන් නේද? හරි. ඉක්මනට දාගන්න සමචතුරස්‍රය කියලා. ළමයි ඔයාලගේ නංගිලා මල්ලේම ළඟිනවා චුට්ටක් යන්න. මම බලයි ඒවලට කියන. හරි. හරි. සමචතුරස්‍රය කියලා දාලා ඉක්මනට ඔය පළවෙනි කොටු දෙක තුල සමචතුරස්‍රයක් ඇඳගෙන ඒකේ පරිමිතිය කියන පැත්තේ සටහන් කරගන්න පැත්තක දිග ගුණ කිරීම 4 එකල 4ක් A කියලා ගන්න. ඉක්මනට දාගන්න. හරි. ඉක්මනට දාගන්න. හරි. 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 හරි වගුව පොඩ්ඩක් පෙන්වන්නකෝ කියලා කියනවා. මම පෙන්වන්නම්. මෙන්න වගුව තියෙනවා. වගුව. හරි. හරි. හරි නේද? හරි. ඊට පස්සේ අපි ගමු ළමයි ඍජු කෝණාශ්‍රයකුත් ඒත් එක්කම සරලව හරි ඍජු කෝණාශ්‍රයක පරිමිතිය කොහොමද ගන්න කියලා. හරි. ඍජු කෝණාශ්‍රය. හරි. හරි. අපි සාමාන්‍යයෙන් දිගක් පළලක් ගැන කතා කරනවානේ මේකේ. දිග පළල. දිග පළල. මම ළමයි දිග දාගන්නම් A කියලා පළල මම B කියලා දාගන්නම්. හරි. සරලව ළමයි එහෙනම් ඍජු කෝණාශ්‍රයක පරිමිතිය අපිට ගන්න පුළුවන්. පරිමිතිය සරලයිනේ. පරිමිතිය අපි පරිමිතිය කියලා කියන්නේ ළමයි සරලව වටේ දිගනේ. සරල අදහස වටේ දිග. ඒක 아무තු දෙයක් නෙවෙයි. සරලව අපිට පුළුවන් ළමයි දිග වගේ කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. හරි. සරලව ළමයි දිග ධන පළල ඒ වගේ ඒවා කීයක්ද? දෙකක් ගත්තා නම් උත්තරේ එනවා. සරලව දිග කියලා කියන්නේ මෙතන A නේ. පළල කියලා කියන්නේ B නේ. හරි. ඒ වගේ ඒවා දෙකක් ඉතින් සරලව. හරි. ඍජු කෝණාශ්‍රයක පරිමිතිය. හරි. ඉක්මනට සටහන් කරගන්න වැඩි වෙලාවක් දෙන්නේ නෑ මම මේවට. හරි. හරි. ඍජු කෝණාශ්‍රය කියලා ලියා ගන්න දෙවෙනි
කොටුව තුල. හරි. ත්‍රිකෝණාශ්‍රය කියලා. හරි. හරි. හරි නේද? හරි. ඉවරලා තුසන් ඉක්මනට මට ඔයාලගේ තාම ස්පීඩ් එක ලොකුවට දැනෙන්නේ නැහැ නේ පේන්නේ නැහැ ඔයාලා. හරි. හරි නේද? හරි. පස් දෙනෙක් තුසන් ඉක්මනට. හරි. හරි. සරලයි මේක. හරි. අපි යමු ඊට පස්සේ ඊළඟට තවත් චූටි දෙයක්. හරි. ඊට පස්සේ ළමයි අපි දන්නවා ත්‍රිකෝණයක් කියලා මම නිකන් ගන්නම් ත්‍රිකෝණයක්. හරි. හරි. ත්‍රිකෝණය ඊළඟ කෙනා ගන්න ත්‍රිකෝණය. හරි මම මේ පාද දාගන්නම් A B C කියලා. ත්‍රිකෝණයක ළමයි සරලව පරිමිතිය කියන්නේ මොකද්ද? අපි දන්නවා පරිමිතිය පාද තුනේ දිගෙහි එකතුව. ඉතින් සරලව ඒකනේ. පාද තුනේ දිගෙහි එකතුව. සරලයි අපිට පුළුවන් මම මෙතන ලියන්න A ධන B ධන C. හරි සරලයි. හරි ඊට පස්සේ මම ඊළඟට ගන්නම් ඉතින් සරලව වෘත්තයක්. හරි මේ වෘත්තයේ අපි දන්නවනේ අරය අපි සාමාන්‍යයෙන් අරය සිම්පල් r අකුරෙන් සංකේතවත් කරනවානේ. හරි සරලව ළමයි අපි වෘත්තයක පරිමිතිය කියලා නෙමෙයි අපි කියන්නේ සාමාන්‍යයෙන් මොකද්ද කියන්නේ? අපි වෘත්තයක කියන්නේ පරිධිය කියලා කියන්නේ. නේද? පරිධිය. හරි. පරිධිය අපිට ගන්න පුළුවන්. මොකද්ද ළමයි සම්පූර්ණ වෘත්තයක් නම් අපිට පුළුවන්. මොකද්ද? 2πr දාන්න. 2πr දාන්න. එහෙම නැත්නම් අපිට පුළුවන් ඔයාලා දන්නවා පරිධිය ගන්න පුළුවන් 5d වලින්. ඔබ දන්නවා නේද? හරි. සටහන් කරගන්න ඉක්මනට. හරි. 2πr එහෙම නැත්නම් 5d. හරි. හරි. මූලික දේවල්. හරි. හරි. ඊට පස්සේ මම හිතන්නේ එක පිටුවක් වගේ තියෙනවා නේද? හරි. එක පිටුවක් වගේ තියෙනවා. හරි. ඒකේ චූටි ගණන් ටිකක් හදමු. හරි. හරි. මම මේක මකනවා. ළමයි ඊට පස්සේ ඔයාලට එක පිටුවක් තියෙනවා හිස් පිටුවක්. ඒකේ මම පොඩි ගණන් ටිකක් දෙන්නම්. සංයුක්ත තල රූපයක් වගේ දීලා ඒකේ පරිමිතිය ඔයාලගෙන් අහන්න. හරි. හරි. මම මේක මකනවා එහෙනම්. හරි. හරි. ළමයි ඊළඟ පිටුවට යන්න QUE කියලා දාලා හදන්න මෙන්න මේ සරල ගණන් ටික. QUE. හරි. හරි. සරල ගණන් ටික. මුලින්ම ඉතින් නිකම් එකක් හදමුකෝ අපි මෙන්න මේ වගේ. හරි. ළමයි දීලා තියෙනවා විස්කම්බයක්. හරි. 14යි සෙන්ටිමීටර කියලා තියෙනවා. හරි. අපෙන් අහනවා පරිධිය. ඒක තමයි පළවෙනි එක. සරලයි සරලම දෙයක්. හරි. ඊට පස්සේ මම ගණන් ටික දීගෙන යන්නම්. ඔයාලා හදාගෙන යන්න. සරලම දේවල්. ඊට පස්සේ අංක 2 හරි. අහන්නේ පරිමිතිය. හරි. ඒක අංක 2. ඊට පස්සේ අංක 3. හරි.
හරි. සරල ගණන් තුනක්. ඉක්මනට හදන්න බලන්න. සරල ගණන් තුනක්. හරි. ඉක්මනට හදන්න. හරි. පරිමිතිය හොයන්න තියෙන්නේ හැම එකම පරිමිතිය හොයන්න තියෙන්නේ. හරි. හරි. ඉක්මනට හොයන්න බලන්න. හරි. ආන්සර්ස් දාන්න host කියලා තියෙන එකට. හරි. host 2 එක නෙමෙයි host කියලා තියෙන එකට. හරි. හරි. මම තවත් ගණනක් දෙන්නම් මම හිතන්නේ බෝඩ් එක පේනවා ඔයාලට. හරි. 4 අපි දෙමු මෙන්න මේ වගේ ගානක්. හරි. ඉක්මනට ගන්න බලන්න. 1යි 2යි 3යි 4ක් තියෙනවා. හරි. ළමයි ඒ පිටුව මැනේජ් කරගන්න. හරි. 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 ළමයි කාලේ යන හින්දා මම මේ පැත්තේ දැන් හදාගෙන එන්නම්. හරි. හදාගෙන එන්නම්. හරි. ඒසි දේවල් හින්දා. හරි. ළමයි මේකේ අපි පරිධියනේ අපෙන් ඇහුවේ. හරි. මම ලියන්නම් මේ විදිහට පරිධිය අපිට හොයන්න පුළුවන් අපි දන්නවා සරලව මේකේ නම් මොකද්ද 5D දාන්න පුළුවන්. සරලව දාන්න පුළුවන් 5D කියන්නේ. හරි. ළමයි මම කියන්නම් මේකේ තියෙන ගණන් ඔක්කොටම අපිට කැලලෙකුත් හම්බෙන හින්දා ප්‍රශ්නයක් නෑ. මොකක් ගත්තත් අවුලක් නෑ. මොකක්වත් අපිට ගන්න කියලා තිබ්බේ නැත්තම් මම කියන්නම් ඔයාලට ගන්න කියලා 5 සමානයි මම ගන්න කියන්නම් 3.14යි කියලා. හරි. හරි. සරලව ළමයි 5 කියලා කියන්නේ අගේ කීයද? එහෙනම් ආදේශ කරන්න 3.14. D කියන්නේ කීයද? 14යි. උත්තරයක් ගන්න පුළුවන්. මොන වගේද දෙන්නේ? සෙන්ටිමීටර වලින්ම තමයි. හරි. ඊට පස්සේ මෙන්න මෙයා බලන්න මොකද්ද කතාව කියලා. අපෙන් අහන්නේ පරිමිතියයි අහන්නේ. පරිමිතියයි අහන්නේ. හරි. පරිමිතියයි අහන්නේ. සරලව ළමයි පරිමිතිය කියලා කියන්නේ මොකද්ද මෙයාගේ? ඔයාලට පේන්න ඕනේ මෙන්න මෙහෙම කතාවක් නේ. මෙන්න මෙයාගේ පරිමිතිය ගද්දී මෙන්න මෙයාව අපිට වැදගත් වෙනවද? නෑ. එයාව අපි සලකන්නේ නෑ. අපි සාමාන්‍යයෙන් ඉතින් පරිමිතිය කියලා මොකද්ද ගන්න ඕනේ? මේක වටේ දිගයි ගන්න ඕනේ. මෙතනින් පටන් ගත්තොත් හරි සරලව හෝම ගිහිල්ලා මෙහෙම ගිහිල්ලා ඊට පස්සේ මෙහෙම ගිහින් මෙතෙන් එනවා. නේද? ඕකනේ වටේ දිග කියලා එන්න ඕනේ. හරි. එහෙනම් සරලව තමයි මේකේ පරිමිතිය අපිට ගන්න පුළුවන්. සරලව මොකද වෙන්න ඕනේ? මෙතන ඉඳලා මෙතෙන් යද්දි සෙන්ටිමීටර 14යි. නේද? ඊට පස්සේ මෙතන ඉඳලා මෙතෙන් යද්දි ඒත් සෙන්ටිමීටර 14යි. නේද? ඊට පස්සේ මෙන්න මේ කොටස කොහොමද හොයාගන්නේ? මේ කොටස කොහොමද හොයාගන්නේ? අපිට පුළුවන් නේද සම්පූර්ණ වෘත්තයකම නම්
මේ 5D අපි දැම්මේ මෙන්න මෙතනින් පටන්ගෙන ඔහොම ගිහිල්ලා මෙතෙන්ද ඇවිල්ලා මෙහෙම ඇවිල්ලා මෙතෙන්ද එනකම්ම තමා 5D දැම්මේ. හැබැයි දැන් මේකේ තියෙන්නේ ඒකෙන් භාගයයි. ඒකෙන් භාගයයි කියලා කියන්නේ මෙතනින් පටන්ගෙන ඔහොම ගිහිල්ලා මෙන්න මේ දුර. නේද? එහෙනම් මොකද වෙන්න ඕනේ? මේ 5D ගේ භාගයක් තමයි ඉන්න ඕනේ. භාගයක් 5D. භාගයක් 5D. සරලව අපිට පුළුවන් සුළු කිරීමක් කරන්න මේ විදියට 14යි 14යි කීයද? 28යි. 28යි සෙන්ටිමීටර. ධන මෙතන මොකද වෙන්නේ? භාගයක් 5D. 5 කියලා මම ගන්න කිව්වේ 3.14යි. D කියලා කියන්නේ අපි දන්නවා මේ ඉරිකෑලි ගහලා තියෙන මේ පාද මොකද ඒ කියන්නේ ළමයි දිගින් සමානයි කියලා. එහෙනම් මේකේ D වෙන්නේ කීයද? සරලව අපිට කියන්න පුළුවන් 14යි කියලා. කපලා දාන්න පුළුවන් 2ට 1යි 14ට 2යි. හරි. සුළු වෙනවා මේ විදිහට සරලව 28යි සෙන්ටිමීටර් ධන අපිට පුළුවන් ගන්න සරලව 3.14 ගුණ කිරීම 2 කියලා කියන්නේ 6.28යි කියලා ගන්න පුළුවන්. හරි. අපිට පුළුවන් අවසාන උත්තරයක් ගන්න 28යි 6යි 34යි 34.28යි සෙන්ටිමීටර කියලා ගන්න පුළුවන්. හරි. හරි. ඔයාලා සමහර වෙලාවට 22 බෙදීම 7 දැම්මනම් උත්තරේ ටිකක් වෙනස් වෙලා ඇති. ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. හරි. ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. හරි. ඊට පස්සේ මම එනවා ඉස්සරහට මේ විදියට මෙයාවත් හදන්න. හරි. මෙයාගේ පරිමිතිය කියන්නේ මොකක්ද? පරිමිතිය. හරි. සරලයි ළමයි. මෙයාගේ පරිමිතිය කියලා ඔයාලට තේරෙන්න ඕනේ අහපුවාම වටේදී ඉගෙන ගන්න ඕනේ. මෙතනින් පටන් ගන්නකො. මෙතනින් පටන් ගන්න ළමයි එහෙනම් මොනවද මෙයා මේ වටේ යන්නේ? මෙතනින් ඔහොම එනවා මෙතෙන්ද. මෙතෙන්ද එනවා. නේද? ඊට පස්සේ මෙතෙන්ද එනවා. 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 කොහොම ඇවිල්ලා මෙතෙන්ද එනවා. සරලව ඕකනේ. හරි. එහෙනම් ළමයි මේ ඉරිකෑලි ගහලා තියන්නේ ඇයි? මේ සෑම පාදයක්ම දිගින් සමානයි කියන්නේ. හරි. එහෙනම් ඉතින් ඒ වගේ කෑලි කීයක්ද? සෙන්ටිමීටර 10 වගේ ඒවා කීයක්ද? බලන්නකෝ 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 8ක් දා ගන්නයි තියෙන්නේ. සරල වෙනවා සෙන්ටිමීටර 80යි කියලා. සරලයි නේද? හරි. ඊට පස්සේ මෙන්න මෙයා තමයි ප්‍රශ්නේ ඔයාලට නේ. මෙයා තමයි ප්‍රශ්නේ. හරි. මම හිතන්නේ බෝඩ් එක පේනවා ඇති මේ හරියට ලියුවොත්. ළමයි මෙයාගෙත් මම පරිමිතිය කියලා ඔයාලා ලියන්න මම චුට්ටක් ඉන්න නැති හින්දා මොකද නොලියා ඉන්නා. මෙයාගේ පරිමිතිය කොහොමද ගන්න? ළමයි පරිමිතිය කියලා කියන්නේ මොකද්ද? අය පාරක් කිව්වොත් වටේ දිග වගේ. හරි. සරලව මෙන්න මෙතනින් පටන්ගෙන කොතනින්ද මෙන්න මෙතන. කොහොම ගිහිල්ලා මෙතෙන්ද එනවා. හරි. හරි. ඊට අමතරව එයාට එකතු වෙන්න ඕනේ නේද? මෙන්න මේ කොටස. මෙතනත් නිකන් අර්ධ වෘත්තයක් වගේ. මෙතනත් නිකන් අර්ධ වෘත්තයක් වගේ. තැන් තුනේම ඔයාලට තේරෙනවා මෙන්න මෙයා දිහා බැලුවා. මෙතනත් තියෙන්නේ අර්ධ වෘත්තයක්. මෙයා දිහා බලන්න. මෙතනත් තියෙන්නේ අර්ධ වෘත්තයක්. මෙයා දිහා බලන්න. මෙතනත් තියෙන්නේ අර්ධ වෘත්තයක් තමයි. නේද? හරි. සරලව මම මේ අංක කරේ 1 2 3 කියලා. මෙන්න මේ කෑලි තුනේ දිගේ එකතුව නේද? මෙන්න මේකේ පරිමිතිය කියලා කියන්නේ. ඒක තේරෙන දෙයක් නේ. හරි. මම ළමයි එහෙනම් සරලව මෙතන පොඩ්ඩක් ඉඳ නැති හින්දා මෙයා පොඩ්ඩක් මම මකන්නම්. හරි. හරි. ඊට පස්සේ මම මෙතන ඉඳන් ගාන හදන්නම්. හරි. ළමයි පරිමිතිය කියලා ලියන්න. සරලව මේකේ පරිමිතිය කියන්නේ මොකක්ද? සරලව අපිට කියන්න පුළුවන් 1 ධන 2 ධන 3 නේ සරලව. හරි. අපිට පුළුවන් එකේ පරිමිතිය කියන්නේ මොකක්ද? එහෙම නැත්නම් අපි එතන ගත්තොත් එතන අර්ධ වෘත්තයක්නේ තියෙන්නේ. එතනත් අපිට දාන්න පුළුවන් ඕනනම් 2πr දාන්න පුළුවන්. මොකද අපි අරය දාන්න. එහෙම නැත්නම් අපිට 5d දාන්නත් පුළුවන්. අපි විස්තම්භයකුත් දාන්නවනේ. හරි. හැබැයි තියෙන්නේ අර්ධ වෘත්තයක්. එහෙනම් අපි එතෙන්ද දාන්න ඕනේ භාගයක් 5d. භාගයක් 5d.
ළමයි මෙතනදී මම දැන් ඔය 5D කියන එක මෙන්න මේවා මට දැන් මේ ගණන් වලදී කියලා දෙන්න ඕනේ මේක බං උඹලා සුළු කරන්න තේරෙනවා. නිකන් මටත් හදන්න කම්මැලි වගේ. හරි. ඒ වුණාට මට මෙතනදී කියලා දෙන්න ඕනේ මෙන්න මේ පුංචි කරන වැරදි ටික. තේරුණාද? දැන් මෙන්න මේක දිහා බැලුවොත් දැන් මේ එකට අදාළව මම විස්කම්භයක් සැලකුවොත් දැන් ඒකත් ඔයාලා පුරුද්දට නිකන් D කියලා දානවා නේද? ඒ වගේම දැන් මේකේ මේ දෙකට අදාළව මම මෙන්න මේ දුර ගන්න ගියොත් ඒකෙත් ඔයාලා 5D කියලා එකක් දානවානේ. මම චුට්ටක් ඔක ලියලා පෙන්නන්නම්. ඔන්න එකට අදාළව මම මෙහෙම ලිව්වා. ඊට පස්සේ ධන දෙකෙත් අර්ධ වෘත්තයක් නේ තියෙන්නේ. එහෙනම් මම ඒකත් ලියනවා විස්කම්භය දන්න හින්දා භාගයක් 5D කියලා. හරි. හරි. ඊට පස්සේ 3. හරි. 3. තුනෙත් තියෙන අර්ධ වෘත්තයන්නේ. මම එහෙනම් ඒකත් ලියනවා භාගයක් 5D කියලා. හරි. හරි. දැන් ඔය ලියපු ප්‍රකාශනය හරිද? මේ ලියපු ප්‍රකාශනය හරිද? හරි කියන කට්ටිය පොඩක් අත උස්සන්න. මේ ලියපු ප්‍රකාශනය මම හරිද ලිව්වා? හරි. මේ ලියපුක වැරදි. ඔව්වයි ඉගෙන ගන්න ඕනේ. ළමයි සරලව දැන් හිතන්නකෝ මේ අවස්ථාවලට අදාළව විස්කම්භය වෙනස්. දැන් මේ අර්ධ වෘත්තය ගත්තාම ඒකේ විස්කම්භය අපිට පේනවා 14යි 28යි නේද? ඒ වෙනස පෙන්වන්න පුරුදු වෙන්න ගණන් හදද්දී. හරි. දැන් මේ ගානට අදාළව මම මෙන්න මේ එකට අදාළව මම යාව සංකේතවත් කරගන්නම් D1 කියලා. ඊට පස්සේ මෙයාට අදාළව මම සංකේතවත් කරගන්නම් D2 කියලා. මෙයාට අදාළව සංකේතවත් කරගන්නම් D3 කියලා. හැබැයි D2යි D3 සමානයි කියලා වන්න තේරෙනවා මේ 14යි 14යි. එහෙනම් සරලව මම මෙයත් D2 කියලාම දාගත්තා කියලා වරදක් නැහැ. එහෙනම් මෙතන මට පුළුවන් D1 මෙතන එහෙනම් ළමයි D2 වෙන්න ඕනේ. මෙතන D2 වෙන්න ඕනේ. දැන් මෙන්න මේ වගේ සුළු කිරීම. මෙන්න මේ වගේ සුළු කිරීම තියෙද්දී ඔයාලා දාන ඉස්සරහට අරගෙන නිකන් සුළු කර දඟලන්නේ නැහැ. හරි. මෙතනක් තියෙන්නේ භාගයක් 5D2. මෙතනක් තියෙන්නේ භාගයක් 5D2. හරි. මෙතනත් භාගයක් 5D නේ මෙතනත් භාගයක් 5D2 නේ. මෙයයි නම් එකතු කරන්න බෑ ළමයි. හේතුව මෙතන තියෙන D1 නේ මෙතන තියෙන D2. හැබැයි මම මේ කොටු කරන දෙන්න දිහා බලන්න. මෙයා D2 කෙනෙක් මෙයා D2 කෙනෙක්. හරි. එහෙනම් ළමයි සරලව නිකන් ඉස්සරහට ආදේශ කර යන්න එපා. අපිට පුළුවන් ගාන සරල කරගන්න කොහොමද? මෙතනින් එනවා භාගයක් 5D1. ඒක එහෙම තියාගන්න. ධන මෙතන ළමයි භාගයක් 5D2 දන්න භාගයක් 5D2. එහෙනම් භාගයයි භාගයයි අපිට එතන ගන්න පුළුවන් එකක් 5D2 කියලා. අපි එකක් 5D2 කියලා ලියන්න දෙයක් නැහැ එතන. අපි ඒක ලියන්න ඕනේ නැහනේ. මම ලියනවා සරලව 5D2 කියලා. ඔය දේවල් තමයි හැදෙන්න ඕනේ. තේරුණාද? මේක ඕනනම් දැන් තවත් සුළු කරගන්න පුළුවන්. මේ 5වත් එළියට ගන්න පුළුවන්. 5වත් එළියට ගන්න පුළුවන්. 5 එළියට ගත්තොත් මොකද වෙන්නේ? මම ඒවත් කරලා පෙන්නන්න. එච්චර දුර ගාන යන්න ඕනේ නැහැ. 5 එළියට ගත්තොත් වරහණක් ඇතුලේ වැටෙනවා. කවුද? මේ 5 තමයි එළියට ගත්තේ. ඇයි 5 එළියට ගත්තේ? මෙන්න මෙයාගෙත් 5 ඉන්නවා මෙයාගෙත් 5 ඉන්නවා. 5 ගත්ත එළියට අපිට පුළුවන් සරලව මේ වරහණ ඇතුලේ ලියවෙනවා භාගයක් තව කෙනෙක් ඉන්නවා කවුද? D1. මෙතන ගුණ කිරීමක් තියෙන්නේ. ධන මෙතන කවුද? D2. ඔන්න ඔය වගේ සුළු කරන් ඉස්සරහට යන්නත් පුළුවන්. හරි. මම මෙතනින් සුළු කිරීම කරන්නම් සරලව. ළමයි 5ට මම අගයක් ආදේශ කරන්නම් 3.14 භාගයක් D1 කියලා කියන්නේ මම ආදේශ කිරීම කරලා ඉන්නම්. D1 කියලා කියන්නේ අපි දන්නවා ළමයි සරලව 14යි 28යි කියලා ගන්න ඕනේ. නේද? 28යි කියලා ගන්න ඕනේ. ඊට පස්සේ ධන අපිට පුළුවන් ළමයි D2 කියලා කියන්නේ කීයද? සරලව අපි දන්නවා 14යි කියලා. නේද? හරි. බලන්න සුළු කිරීම කොච්චර ලේසිද කියලා. 2ට 1යි මෙතන 28ට කපන්න පුළුවන්. හරි 14යි කියලා. නැතුව මේ දෙකට මේ 14 එහෙම කපන්න යන්න එපා. ඇයි මෙන්න මෙතන දාන ලකුණක් තියෙනවා කියලා පේන්න ඕනේ ඔයාලට. එහෙනම් සරලව සුළු කිරීම කරන්න පුළුවන්
3.14 වරහන් ඇතුලේ තියෙන්නේ මොනවද? 14 ධන 14 කීයද ළමයි? 28යි කියනවා. ඔන්න උත්තරයක් ගන්න පුළුවන් අවසානෙට 3.14 ගුණ කිරීම 14 කියලා. sorry 28 කියලා. 3.14 ගුණ කිරීම 28. උත්තරයක් එනවා 87.9.2 සෙන්ටිමීටර කියලා. හරි සෙන්ටිමීටර කියලා. හරි. තේරුණාද? ගාන තේරෙන්න කියන්නේ උත්තරයක් ගන්න එක නෙවෙයි ළමයි. මම කරපු සුළු කිරීම ටික තේරුණා. මෙච්චර සුළු කිරීම යන්න ඕනේ නැහැ කියලා බැලුව බැලමට තේරෙනවා. නිකන් මේක බලපුවම තේරෙනවා මෙතන මේ එක රවුමක් ගත්තා නම් හරි කියලා. හැබැයි මම මේක කියලා දුන්නේ සුළු කිරීමක් ඉගෙන ගන්න ඕනේ හින්දා. හරි. හරි. මෙතන උත්තරයක් ගන්න පුළුවන් සුළු කරලා අපි ගමු 3.14 ගුණ කිරීම 14. එතන උත්තරයක් එනවා 43.9.6. හරි. හරි. මේ ගණන් හතරේ උත්තර හතරම ආපු කට්ටිය චුට්ටක් අත උස්සන්න. හරි. එකම උත්තර වෙන්න ඕනේ නැහැ. චුට්ටක් වෙනස් වෙන්න පුළුවන්. හරි. මේ ගණන් හතරේ උත්තර ආසන්න වශයෙන් ආපු කට්ටිය. අත උස්සන්න බලන්න. 4යි 5යි 6යි. හරි. සරලයි නේද? හරි. මම වැඩි වෙලාවක් ගන්න නැහැ. මම දැන් එහා පැත්තේ මකාගෙන එනවා ලියාගෙන යන්න ඉක්මනට. හරි. හරි. ළමයි නිකන් ගාන හැදුවා නම් පොඩ්ඩක් මෙන්න මේ ගාන මේ විදිහට හදාගන්න. මෙන්න මේ දේවල් තමයි ඉගෙන ගන්න ඕනේ. ගානක් දකිද්දී දැන් අරය කියලා සමහර ගණන් වල අරයන් දෙකක් වැටෙන අවස්ථා එනවා. සංයුක්ත රූපයක් දුන්නාම ඒකේ R1 එහෙම නැත්නම් එක තැනකාරයේ 7 cm තව තැනකාරයේ 14 cm ආන් ඒ වගේ වෙලාවක තමයි මේවා ඉගෙන ගන්න ඕනේ. අපි සාමාන්‍යයෙන් නිකන් හැම වෙලේම 2πr 5r වගේ එහෙම දාලා ගණන් හදන්නේ නැහැ. ප්‍රකාශන ආදේශ කරලා ලියන්නෙත් නැහැ. එහෙම ලිව්වොත් වැරදි. හරි. ඒ වගේ අරයන් කිහිපයක් තියෙන වෙලාවක ඒක අනිවාර්යෙන් වෙනසක් පෙන්වන්න. R1 R2 R3 කියලා පෙන්වන්න. D1 D2 D3 කියලා පෙන්වන්න. තේරුණා නේද? හරි. මම හිතනවා ඒක ඉගෙන ගන්න ඇති කියලා. හරි. හරි. පරිමිතිය ගැන අපි ඔන්න ඔය විදිහට කතා කරා. හරි. මම හිතනවා දැන් අර පිටුව ෆිල් වෙලා ඇත්තේ කියලා. හරි. හරි. හරි ළමයි. හරි. ඊට පස්සේ ඔයාලගේ ටියුට් එකේ ඉඩ පොඩ්ඩක් බලන්න එපයි නේද? හරි. ඊට පස්සේ ළමයි මම චූටි දෙයක් දීලා තියෙනවා කේන්ද්‍රික ඛණ්ඩයක ඡාප දිග සෙවීම කියලා. නේ? කේන්ද්‍රික ඛණ්ඩයක ඡාප දිග සෙවීම. හරි. මට කියන්නකෝ ළමයි මැසේජ් එක දාන්නකෝ. ඔයාලා දන්න කේන්ද්‍රික ඛණ්ඩ කියන බලන්න. මං හිතන්නේ චූටි කාලේ අම්මලා අර හරක් පැටියෙක් එහෙම අන් දෙකක් තියෙන කෙනා මේ ස්ටිකර් එකක් වගේ අරලා තිනවා කන්නේ නැති මොනවද? කේන්ද්‍රික ඛණ්ඩ. උඩින් බලපුවම නිකන් කේන්ද්‍රික ඛණ්ඩයක් වගේ මොනවද කෑවේ? කියන බා මැසේජ් එකක් දාන්න. කේන්ද්‍රික ඛණ්ඩ කියන්නේ මොනවද? හරි. දැකලා ඇතිනේ මොනවද? ඔයාලා දැකලා ඇති අර චීස් කෑලියමනේ. චීස් කෑලි දිවේ ළමයි චීස් කෑලි. කන චීස් කෑලි. හරි. ඒවා දැකලා ඇති. ඒවා තමයි ළමයි කේන්ද්‍රික ඛණ්ඩ. ඒ කියන්නේ සරලව මෙන්න මේ වගේ දේවල්. ඔයාලා දැකලා ඇති. නේ? හරි. කේන්ද්‍රික ඛණ්ඩ. මෙහෙම දැකලා ඇති. නේ? කේන්ද්‍රික ඛණ්ඩ. මෙතන ළමයි අපිට කෝණයක් තියෙනවා. හරි. ගණන් හදද්දී කෝණයක් තියෙනවා. හරි. ළමයි මේ මොනවද සරලව කේන්ද්‍රික ඛණ්ඩ නේද? හරි. සරලව මෙන්න මේ කේන්ද්‍රික ඛණ්ඩයක ඡාප දුර කියලා කියන්නේ මොකක්ද? මෙන්න මේ කේන්ද්‍රික ඛණ්ඩයක ඡාප දුර කියලා කියන්නේ ළමයි සරලව මෙන්න මේ දුර නේද? කේන්ද්‍රික ඛණ්ඩයක ඡාප දුර කියලා කියන්නේ මෙන්න මේ දුර නේද? හරි? හරි. සරලව ඔයාලා මේකත් පොඩි කාලේ ඉගෙන ගත්තා මතක් කිරීමක් විතරයි. හරි. මෙන්න මේ දුරයි අපි හොයන්න ඕනේ. මේ දුර අපි හොයන්නේ කොහොමද? ඔයාලට මතකයි පොඩි කාලේ ඉගෙන ගත්තා සාමාන්‍යයෙන් ඔයාලා මෙන්න මේ කෝණමනින ඒකක කියලා ඔයාලා ඉගෙන ගත්තේ මොනවද? මට කියන්න බලන්න පොඩි කාලේ අපි ඉගෙන ගත්තේ වචනයක් ලැබුණා මොකද්ද? කෝණමනින ඒකක මොනවද? අංශක කියලා නේද කතා කරේ. සරලව ඔයාලට මතකයි ඔය අංශක 30 කියලා ගත්තා 60 කිව්වා 120 කිව්වා ඒව මතක දේවල් නේද? හරි. අංශක වලින් තමයි අපි කෝණ මැන්නේ. එහෙමනේ අපි ඉගෙන ගත්තේ. අපි හිතන් හිටියේ එච්චරමයි තියෙන්නේ මේ ලෝකෙට කෝණමයින්න අංශක වලින් විතරයි පුළුවන් කියලා. හරි. හැබැයි තව දේවල් තියෙනවා. හරි. ළමයි ඔයාලට මම චූටි දැනුමක් දෙන්නම් මෙතනදී.
අපිට මේ තවත් ඒ වගේ කෝණමයින જાතියක් ගැන කතා කරන්න තියෙනවා ත්‍රිකෝණමිතිය ඒකකය තුල. හරි. ඒ වුණාට මෙතන මම චූටි දැනුමක් දෙනවා ඔයාලට. තවත් අපිට කතා කරන්න තියෙන කෝණමයින ඒකකයක් ගැන. හරි. ළමයි සරලව. හරි. අපි පොඩි කාලේ ඉඳන් ඉගෙන ගත්තේ මෙහෙමනේ. අංශක 30. මේ තියෙන මොකද්ද අපි කියනවා අංශක 30. මොකද්ද? අංශක 30. කියලා අපි කියනවනේ. නේද අංශක 30. ඔය වගේ කතා කරනවානේ අංශක 720 ඔහම තියෙනවානේ. හරි. ඊට අමතරව ළමයි මෙන්න මෙහෙමත් තියෙනවා. තවත් જાතියක් තියෙනවා. දැන් අපිට වලට හම්බෙන දේවල්. හරි. හිතන්නකෝ මෙන්න මේ වගේ. 3ක් 5 5 කියන්නේ මොකක්ද කියලා බලන්න. කමන්නේ නැහැ. 3ක් 5 කොහොම තියෙනවා? 3ක් 5 මෙතන මේ චූටි බෝලයක් පිනකොට මෙතන මේ චූටි 100 අකුරක් තියෙනවා. කොහොම දේවල් ඉස්සරහට හම්බෙන්නේ. ඒවා තියෙන්නේ කොහොමද? මෙන්න මේ වගේ දැන් හිතන්නකෝ කේන්ද්‍රික ඛණ්ඩයක් කොහොම තියෙනවා. පේපර් එකේ ගණන් හම්බෙන්න පුළුවන් ඔයාලට ළමයි. මෙන්න මෙතන කෝණය මෙහෙම හරියට බලන්න. අංශක දීලාම තියෙන්නේ. හරි? ඊට අමතරව ඔයාලගේ පේපර් එකේ ගණන් තියෙයි. හරි? මෙන්න මේ වගේ 5 අකුරකුත් එක්ක. මෙන්න මේ වගේ. 3ක් 5 නම් එතන නෑ මම නිකන් ලියන්නම්. හරි. හරි. ඔන්න ඔය වගේ තියෙයි. 3 බෙදීම 2ක් 5 කියලා දාලා මෙතන චූටි 100 අකුරක් එක්ක තියෙයි. හරි. මේ ළමයි තවත් කෝණමයින ඒකකයක්. අපි කියනවා ළමයි මෙන්න මේකට ඔය වගේ ළමයි 100 අකුරක් චුට්ටක් උඩින් වැඩිලා තිබ්බොත් අපි කියනවා තමයි ඒ මොන වගේද තියෙන්නේ අපි කියනවා රේඩියන වලින් මොන වගේද තියෙන්නේ හයියෙන් වචනේ කියන්නේ මොකක්ද ඒ තියෙන්නේ කෝණය අංශක වලින් නෙවෙයි මොන වගේද රේඩියන වලින් මොන වගේද රේඩියන වලින් හරි හරි එහෙනම් දැන් ඔයාලා දන්නවා කෝණ මනින්න පුළුවන් අංශක විතරක් නෙවෙයි රේඩියන වලිමුත් මනිනවා කියන්න දැන් අපේ ළමයි දන්නවා. හරි. ඒක කතා කරන්න තියෙන්නේ මේ පාඩම තුල නෙවෙයි. ඒක කතා කරන්නේ ත්‍රිකෝණමිතිය පාඩම තුල. හරි. චූටි අවබෝධයක් දුන්නේ. ඒ වුණාට මෙතන මම ප්‍රකාශන ව්‍යුත්පන්න කිරීමක් කරන්නේ නැතුව ඔයාලගේ දැනුම සඳහා මොකද අර පාඩම තව කරලා දවස් කිහිපයක් යනවා. ඒ හින්දා පොඩි ප්‍රකාශනයක් මෙහෙමයි ගණන් හදන්න කියලා දෙනවා. ඒක මම ව්‍යුත්පන්න කිරීම කරන්නේ ත්‍රිකෝණමිතිය ඒකකයේ තුල. රේඩියන අංශක අතර පරිවර්තන කරන්න පුළුවන්. අංශක අගයක් රේඩියන වලින් කීයද? රේඩියන අගයක් අංශක වලින් කීයද? ආන් ඒ වගේ පරිවර්තන කරන්නේ අපේ ත්‍රිකෝණමිතිය ඒකකයේ තුල. තේරුණාද? ඒ වගේ දේවල් වලට හම්බෙන්න පුළුවන්. ඇයි සර් මේවා පරිවර්තන කරන්න කියලා දුන්නේ නැත්තේ කියලා. ඒවා කියලා දෙන්නේ වර්ගඵලය හා පරිමාව ඒකකයේ තුල නෙවෙයි මම. ඒවා කියලා දෙන්නේ ත්‍රිකෝණමිතිය ඒකකයේ තුල. ඒ හින්දායි කියලා දෙන්නේ නැත්තේ. හරි? හරි. ළමයි අංශක රේඩියන කියලා ඔන්න ಜಾති දෙකක් තියෙනවා කියලා අදහසක් ආවනේ. හරි. හරි ළමයි. දැන් අදහසක් ඇති අංශක රේඩියන් කියලා මොනවා හරි ಜಾති දෙකක් තියෙනවා. හරි? හරි. ළමයි දැන් අපි කතා කරගෙන හිටියේ පරිමිතිය හෙව්වනේ. හරි. ඊට පස්සේ මම චූටි මාතෘකාවක් ඔයාලගේ ටියුට් එකේ තියෙනවා කේන්ද්‍රික ඛණ්ඩයක ඡාප දුර සෙවීම නේද? හරි. ඒකත් එක්ක මම දැන් පොඩ්ඩක් කතා කරා කලින් අපි දැන් යමු ළමයි සටහනට මේ විදියට. හරි. මම කිව්වා කේන්ද්‍රික ඛණ්ඩයක ඡාප දුර සෙවීම ඔයාලට කතා කරනවා කොටස් දෙකකින්. හරි. ළමයි එක පැත්තක මම කතා කරනවා මුලින්ම ලියා ගන්නකො ඉස්සල්ලාම. හරි. කේන්ද්‍ර කෝණය අංශක විටදී කේන්ද්‍ර කෝණය අංශක විටදී. හරි. හරි. ඊට පස්සේ තමයි මම කතා කරනවා අනිත් පැත්තෙන් කේන්ද්‍ර කෝණය රේඩියන විටදී.
ළමයි දැන් අදහසක් තියෙනවා කේන්ද්‍රික ඛණ්ඩයක් කියන්නේ මොකක්ද කියලා. නේ? හරි. ළමයි මේ තියෙන්නේ මොකද්ද? කේන්ද්‍රික ඛණ්ඩ. යක් නේද? හරි. කේන්ද්‍ර කෝණය කියන්නේ ළමයි මෙන්න මෙතන කෝණය. අංශක වලින් ඇති විට දී කියලා මෙයා කියනවා. හරි. ඒ වගේම මේකේ අරේ ළමයි r කියලා මේ වගේ සඳහන් කරලා තියෙනවා කියලා හිතන්නකෝ. ඒ වගේම මෙන්න මේ ඡාප දුර මම s කියන අපුලෙන් සංකේතවත් කරා කියලා හිතන්නකෝ. හරි. කොහොම සංකේතවත් කරලා තියෙනවා. ඊට පස්සේ මම ඔයාලට කිව්වා මේ කෝණමයින ඒකකයක් තමා තව එකක් රේඩියන කියලා කියන්නේ කියලා කිව්වා. මම කිව්වා ඒක සාමාන්‍යයෙන් මේ වගේ තීටා තිබිලා මේ උඩින් චූටි 100 අකුරක් තියෙන්න පුළුවන් කියලා කිව්වා. එහෙම නැත්නම් මම කිව්වා මේක තියෙන්න පුළුවන් කියලා මේ වගේ තීටා රේඩියන් කියලා. හරි. මේකෙත් ළමයි හිතන්නකො මේ වගේ r කියලා අරේ ලකුණු කරලා තියෙනවා. ඊට පස්සේ s කියලා ඡාප දුර තියෙනවා. හරි. ඔය විදිහට තියෙනවා. හරි. මොකද්ද වෙනස? අංශක නම් මේ වගේ චූටි බෝලයක් තියෙන්නේ. රේඩියන් නම් මේ වගේ ඔයාලට තේරෙනවා චූටි 100 අකුරක් තියෙන. එහෙම නැත්නම් r රේඩි කියලා තියෙනවා. හරි. මෙන්න මෙතෙන්ට අදාළව මම ගොඩනගන ප්‍රකාශනයේ ගොඩනැගීමක් නෙවෙයි කරන්නේ නිකන් ලියන ප්‍රකාශනයක්. හරි. හේතුව ඔයාලට ත්‍රිකෝණමිතිය පාඩම කරපුවාම තමයි මම ඒක අංශක රේඩියන් පරිවර්තන කියලා දීලයි ප්‍රකාශනයේ ව්‍යුත්පන්න කිරීම ගැන කතා කරන්නේ. නැත්තම් මෙතන නිකන් හොල්මන් වගේ තියෙන්නේ. හරි. හරි. මේ පාඩම තුලදී මම මෙන්න මෙතනින් මෙහා මේ අමතර දැනුමක් දෙන්නේ. මේක අපිට ඉස්සරහට කතා කරන්න තියෙන්නේ. ඒත් මෙතන මූලික දැනුමක් දීලා යන එක ළමයි ඉස්සරහට අපිට වටිනවා. හරි. කේන්ද්‍ර කෝණයේ අංශක විටදී. ළමයි මේ කතාව නම් දන්නවනේ නේද? මේ කතාව නම් දන්නවා. සරලව මේකේ කතාව. අංශක මෙන්න මේ කෝණය මෙතනින් පටන්ගෙන මෙන්න මේ කෝණය අංශක 360කට අදාළව. මෙන්න මේ කේන්ද්‍ර කෝණය අංශක 360කට අදාළව නේද? අංශක 360ටම අදාළව නේද? අපි මෙන්න මේ සරලව කිව්වොත් පරිධිය ගද්දී මෙන්න මෙතනින් පටන්ගෙන හෝම ගිහිල්ලා මෙතෙන්ද එන දුර ගද්දී අපි දාන්නේ මොකද්ද? 2πr. 2πr කියලා දාන්න. එහෙනම් ළමයි සරලව මේක තේරුම් ගන්න. අංශක එකක් කියලා කියද්දී සරලම කතාව මොකද්ද? 360කට 2πr නම් අංශක එකක් කියලා කියන්නේ ළමයි 360 බෙදීම 360 මෙතන වෙන්න එපයි. ඒතකොට එක වෙන්නේ. ඒ දේම ළමයි මේ පැත්තට උනා අප සරලව අංශක එකක් කියලා කියන්නේ සරලව 2πr බෙදීම 360ක්. ඕකනේ කතාව. එහෙනම් ළමයි අංශක 30ක් කියලා කිව්වොත් මොකද වෙන්න ඕනේ? මේ 2πr බෙදීම 360 ගුණ කරන්න ඕනේ 30. ඕකනේ කතාව. මෙයා ළමයි වෙනස් වෙන්න පුළුවන් නේ කියන්නේ. අපිට ලස්සන ප්‍රකාශනයක් ගන්න පුළුවන්. මෙයා 30 වෙන්න පුළුවන්. මෙයා 45 වෙන්න පුළුවන්. මෙයා 60 වෙන්න පුළුවන්. 80 වෙන්න පුළුවන්. 100 වෙන්න පුළුවන්. මොකක් වුණත් මම පොදුවේ ප්‍රකාශනයක් ගන්නම් ළමයි. මෙතෙන්ද මේ කෝණය තීටා වුණොත් කියලා හරියටම කියන්නේ නැතුව ඒක 25 වෙන්න පුළුවන් 30 වෙන්න පුළුවන් 35 වෙන්න පුළුවන් හරි තීටා වුණොත් ළමයි මම මෙතනත් මොකද වෙන්නේ නම් තීටාවෙන් ගුණ වෙන්න ඕන සරලෝකනේ මේක තමයි ළමයි අපි පොඩි කාලේ වලට මතකයි අපි ලිව්වා මෙන්න මේ විදිහට මෙන්න මේ කියන ඡාප දුර අපිට හොයන්න පුළුවන් මතකයි මේ ප්‍රකාශනය අපි ටිකක් ලස්සනට ලිව්වා මෙයා ටිකක් ඉස්සරහට අරගෙන තීටා අංශක බෙදීම 360 ගුණ කිරීම 2πr කියලා ලිව්වා මතකද මෙහෙම එකක් ලිව්වා ඒක ආපුදිය මම හිතනවා දැන් තේරෙන්නේ නැති කියලා හරි ඕක අපි දන්න දෙන්නේ කෝණය 60 නම් මෙතෙන්ට 60 දැම්මා කෝණය 100 නම් මෙතෙන්ට 100 දැම්මා ඕනම කේන්ද්‍රික ඛණ්ඩයක ඡාප දුර හොයන්න පුළුවන් ඔය විදිහට ප්‍රශ්නයක් නැහැ ළමයි ඊට පස්සේ දැන් මේක දාන්න පුළුවන්නේ අංශක වලින් දීලා තිබ්බොත් නේද හරි
ඊට පස්සේ මෙන්න මෙයා තමයි අලුත් කතාව. අලුතෙන් හම්බෙන කෙනෙක් වැඩි හිතන්න එපා. හරි. සරලවම කියනවා මේ වෙලාව තුල මෙන්න මේ කියන කෝණය මේ වගේ චූටි 100 අකුරක් එක්ක දීලා තිබ්බොත් අපි ඉස්සරහට ගණන් හදනවා බය වෙන්න එපා. එතකොට තේරෙනවා මේක. හරි. සරලව ප්‍රකාශනය මෙන්න මේ ඡාප දුර හොයන්න පුළුවන් කියලා මතක තියාගන්න. S සමානයි r θ රේඩියන්. කිසිම කතාවක් ඕනේ නැහැ වැඩි හිතන්න එපා. දැනට මතක තියාගන්න. S සමානයි r θ රේඩියන්. මේක දැනට මෙහෙම මතක තියාගත්තාම ඇති. මේ ඡාප දුර කියන එක හොයන්න පුළුවන්. හරිම සරලයි මේ වගේ ලොකු කතන්දර නෑ. r ගුණ කිරීම කෝණයෙන් ගුණ කරන්නයි තියෙන්නේ. මේ කෝණේ ළමයි ගොඩාක් වෙලාවට දැන් බය වෙන්න එපා. කෝණේ තියෙනවා මෙන්න මේ වගේ. 3ක් 5 බෙදීම 2යි. ඔහොම තියෙන්නේ. හරි. අර වගේ නිකන් සරලව 30යි අංශක එහෙම නෑ. ගොඩාක් වෙලාවට 5ත් එක තියෙන අපි ඉස්සරහට ඔක තේරෙනවා. හරි. දැනට චුට්ටක් ඉවසලා ඉන්න. හරි ඉවසලා ඉන්න කියලා කිව්වේ ඉවසලා ඉන්න. හරි. හරි. ඔය ප්‍රකාශන දෙකෙන් අපිට පුළුවන් කේන්ද්‍ර කෝණය අංශක විටදී රේඩියන විටදී මේ ඡාප දුර S කියන ඡාප දුර හොයන්න පුළුවන් නේද? හරි. එහෙනම් ඒක අවුලක් නැහැ. ඊට පස්සේ මම ඔයාලගෙන් අහුවොත් ඊළඟට මේක දැන් ලියා ගන්න ඕනේ. ඒක ලියාගෙන ඊට පහළට ළමයි අපිට ඇඩ් කරගන්න පුළුවන් මේම දෙයක්. මොකද්ද? අර ටියුට් එකේ මෙතෙන්ද ළමයි ඔක ලියා ගන්න. ඒක ලියාගෙන ඇඩ් කරන්න මෙන්න මේ දේ. පහලින් අයපාරච්චුටි මාතෘකාවක් ගන්න. කොලේ බැලන්ස් කරන්න. ලියන්න කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතිය සෙවීම. මොකද්ද? කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතිය සෙවීම. හරි. ඒක ලියන්න කලින් චුට්ටක් මේක සටහන් කරගන්නකෝ. හරි. සටහන් කරගන්නකෝ කේන්ද්‍රික ඛණ්ඩයක ඡාප දුර සෙවීම කියන තැන ඒ පිටුවෙන් භාගයක මේ ටික සටහන් කරගන්න මේ වගේ chart එකක් විදියට. හරි. ඉක්මනට. හරි. සටහන් කරගන්න. හරි. මම හිතනවා සටහන් කරගන්න ඇති කියලා. ඊට පස්සේ හරිම ලේසි මම ඊළඟට කතා කරන දේ. හරි? හරි. ඊට පස්සේ කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතිය සෙවීම කියලා මාතෘකාවක් ඔය පිටුවෙම මැදින් ලියවෙන්න ඕනේ. කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතිය සෙවීම කියලා. හරි? ළමයි හරිම ලේසියිනේ. ඒ මාතෘකාව ලියලත් ළමයි අය පාරක් මේ විදිහටම මේවා සටහන් කරගන්න ඕනේ. මෙයාගේ පරිමිතිය කියලා කිව්වම මොකද ළමයි කතාව? මෙතනින් පටන්ගෙන මොකද වෙන්න ඕනේ? සරලව ඔයාලට තේරෙනවා මෙතනින් පටන්ගෙන බොහෝම මෙතෙන්ට යනවා. ඒක තමයි ඡාප දුර කියන්නේ. ඒකලා මෙතනින් මෙහාට එනවා ආයෙ මෙතෙන්ට යනවා. ළමයි ඡාප දුරත් එක්ක බලද්දි පරිමිතිය ගද්දි වැඩි වෙන්නේ මොනවද? මෙන්න මේ විදිහට ළමයි අරයන් දෙකක් එකතු වෙන්න ඕනේ නේද? අරයන් දෙකක් එකතු වෙන්න ඕනේ. මේකේ පරිමිතිය අපිට ගන්න පුළුවන් ළමයි සරලව පරිමිතිය සරලව ළමයි s ධන 2r නේද? s ධන 2r. s කියලා ඕනනම් අය පාරක් මේ ප්‍රකාශනයම ලියන්න ප්‍රශ්නයක් නැහැ. කේන්ද්‍ර කෝණය අංශක වේලාවට. හරි. 360 බෙදීම ගුණ කිරීම 2πr ධන 2r තේරුණානේ? ඔන්න පරිමිතිය මම p කියලා අරන් යන්නම් ඉස්සරහට. හරි. කොටු කරගන්න යාවා. හරි. මෙතනත් ඉතින් ළමයි ඒ කතාවම තමයි පරිමිතිය කියලා ගත්තොත් සරල කතාවක් තියෙන්නේ. පරිමිතිය. හරි. s ධන 2r s කියලා කියන ළමයි සරලව මෙතන නම් r θ රේඩියන් ධන 2r කියලා ගන්න. 2r කියලා ගන්න. මතක් කරලා මේ 100 අකුරේම දැනට හරියට දාන්න ඉස්සරහට ගණන් හදද්දී ඔය දේවල් තේරෙනවා. හරි? හරි. දැන් ළමයි අපි කොලේ අරගෙන පිළිවෙලට මං ගණන් 3ක් විතර දෙනවා මේ පැත්තට අදාළව. කේන්ද්‍ර කෝණයේ අංශක වේලාවට අදාළව. ඊට පස්සේ මම ඒ ගණන් ටික හදලා නිකන් මෙන්න මේකට දාලා ගණන් හදන්න පුරුදු කරනවා. ප්‍රකාශන ව්‍යුත්පන්න කියලා ඒව අදාළ නෑ මුලින්ම. නිකම්ම දෙන්න කොලේ පොඩ්ඩක් දෙපැත්තකට බෙදා ගන්න. හරි. මම ඉස්සල්ලාම චූටි ගණන් ටිකක් දෙන්නම් පුරුදු වෙන්නත් එක්ක. හරි.
සරල ගණන් ටිකක් ඉක්මනට හදන්න. හරි. අංශක 60යි. හරි. හරි. SO හොයන්න ඕනේ. හරි. හරි. SO හොයන්න ඕනේ. ඊට අමතරව පරිමිතිය හොයන්න ඕනේ. හරි. මෙයා මන් දෙන්නම් R දෙන්නම් සෙන්ටිමීටර 7ක් වගේ. හරි. ඉක්මනට හදන්න. හරි. මම මේ දෙන්නේ කෝණයේ අංශක වලට අදාළව. හරි. ඊට පස්සේ ඊළඟ එක තව එකක් දෙන්නම් සරලව. හරි. S හොයන්නත් ඕනේ ඊට පස්සේ P හොයන්නත් ඕනේ. හරි. හරි. S කියලා කිව්වේ චාප දුර, P කියලා කිව්වේ පරිමිතිය. හරි. ඊට පස්සේ මම තව ගානක් දෙන්නම් මේ විදිහට. S හොයන්නත් ඕනේ, P හොයන්නත් ඕනේ. හරි. හරි. ඉක්මනට හදන්න බලන්න. ඉක්මනට හදන්න බලන්න. හරි. මට උත්තර ඉක්මනට ඕනේ. හරි. ළමයි චුට්ටක් කතා කරන්න හරි මම මේ තනියම පන්ති කරගෙන යන්නේ නිකන් කවුරුත් නෑ වගේ ටිකක් තනියෙන් කියනවා වගේ සිද්ධියක් තියෙනවා. හරි. 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 මම හදන්නම් වෙලාව යන හින්දා. හරි. ළමයි මෙයාව ඔයාලට මම හිතන්නේ හොයන්න පුළුවන්. හරි. පරිමිතිය මම ළමයි මේ අකුරු වලින්ම ගන්නම්. ඔයාලා සාමාන්‍යයෙන් ලියන්න ඕනේ චාප දුර කියලා. හරි. හරි. මම ලියන්නම් චාප දුර. අපිට හොයන්න පුළුවන් දැන් කෝණයේ තියෙන අංශක වලින්නේ. පොඩ්ඩක් ප්‍රකාශයෙන් මම ලිව්වොත් ඔයාලා ඉගෙන ගත්ත. හරි. සරලව ගුණ කරනවා 2πr ගේ. අපිට පුළුවන් තියෙන කෝණය කීයද? අංශක 60යිනේ. හරි. බෙදුව 360න් ගුණ කරා 2πr ගේ. හරි. ළමයි 5 වලට ගන්න මේ ගණන් ටිකේ 3.14ම ගන්න 5 වලට. හරි මම කියන්නේ එහෙම ගන්න කියලා. හරි. සුළු කරගන්න පුළුවන් ළමයි 60ට 1යි 360ට 6යි. හරි. ඊට පස්සේ ඕනනම් මෙතනත් කපලා දාන්න පුළුවන් 2ට 1යි 6ට 3යි. සරලව ගන්න පුළුවන් එහෙම වුණොත් අපිට මොකක්ද එන්නේ? 5r බෙදීම 3යි කියලා එනවා. සරල උත්තරේ එනවා. හරි. අය පාරක් බලන්න මම කපපු විදිහ 60ට 1යි 360ට 60 6යි කියලා කැපුවා. හරි. ඊට පස්සේ මම කැපුවා දැන් පහළ 6ක් ඉන්නවා මෙතන උඩ 2ක් ඉන්නවා. දැන් මේ වගේ දේවල් සුළු කරන්න තේරෙන්නේ නැත්නම් මම චුට්ටක් මුලම දවස් ඉඳන් කියලා දෙන්නම්. හරි. ඔන්න බලන්න මොකද්ද කරපු දේ කියලා. හරි. නැත්නම් මොකද්ද කියලා බලන්න මේ කපන් කපන් යනවා. හරි. 60 බෙදීම 360 නේද? 2πr. සරලව මෙයාගේ යට ඉන්නේ කවුද? එකක්නේ. හරි. මම මුලින්ම ස්ටෙප් බයි ස්ටෙප් කපලා දාන්නම්. 1යි ඊට පස්සේ මෙතන 6යි. ඊට පස්සේ මම අය පාරක් කියාව ලියන්නම්. හරි. 1 බෙදීම 6 හරි. ගුණ කිරීම 2πr. බෙදීම එකක්නේ තියෙන්නේ. අපි ආ සාමාන්‍යයෙන් ලියන්නේ නැහැ. ඒකත් එක්ක ළමයි මයි ඔන්නලා කට්ටියගේ හරි. හරි. මෙයාත් දැන් අපිට ඕන කපලා දාන්න පුළුවන්. සරලව මෙන්න මෙයා මෙහෙම තිබ්බට ළමයි එයා ඉන්නේ 2 ගුණ කිරීම 5 ගුණ කිරීම r කියලා. මෙහෙම තමයි ඉන්නේ මෙතන මෙයා. හරි. සරලව අපිට පුළුවන් සුළු කිරීම කරන්න. අපිට පුළුවන් 2ට 1යි 6ට 3යි කියලා කපන්න. ප්‍රශ්නයක් නැහැ. හරි. අපිට පුළුවන් ඊට පස්සේ
1 බෙදීම 3යි මොකද්ද 5r නේ. එහෙනම් ඔය 1 බෙදීම 3යි 5r කියලා කියන්නේ සරලව මම චාපුදුර s කියලා අරගෙන එන්නම් ඉස්සරහට. s කියලා කියන්නේ සරලව මොකද්ද ළමයි වෙනා ගුණ කරලා ගත්තොත් මේ යට ඉන්න එකක්නේ. 1 වරක් 5r 5r. ඔන්න කොහොමයි සුළු කිරීම එන්නේ. 3 වරක් එක 3යි. හරි. අවසාන උත්තරයක් සුළු කර ගන්න පුළුවන් 3.14 ගුණ කිරීම r කියලා මම ගන්න කිව්වේ 7යි බෙදන්න 3ෙන්. හරි. උත්තරයක් ගන්න පුළුවන් s වලට. සරලව උත්තරයක් ගන්න පුළුවන්. හරි. ළමයි ඔයාලට එක්සෑම් එකේ කැල් එකක් කරලා යන්න දෙනවා. ලොකුවට කැල් එක භාවිතා කරන්න එපා. සාමාන්‍යයෙන් හරි පොඩ්ඩක් කැල් එක භාවිතා කරන්න. මේ දවස්වල මම ඔයාලට රෙකමන්ඩ් කරන්නේ නැහැ කැල් එකක් භාවිතා කරන්න කියලා. ඔයාලගේ එක්සෑම් එකේ ස්ටෙප් වලට කැල් එකක් කරලා යන්න දෙනවා. හරි. ඒක දන්නේ නැති වෙද නේද? හරි. බෙදන්න 3ෙන් සරලව ළමයි උත්තරයක් ගන්න පුළුවන් 7.33යි කියලා. මොනවද මෙතනින් එන්නේ? සෙන්ටිමීටර වලින්. හරි. හරි. ඡාප දුර ගත්තා. ඊට පස්සේ ඒ ගානට අදාළව පරිමිතිය අපිට හොයන්න පුළුවන්. පරිමිතිය සරලව අපි දන්නවා s ධන 2r නේ. සරලව s කියලා අපිට දැන් ආවා 7.33 ධන 2r කියලා කියන්නේ 7 වරක් 2 නේද? 7 වරක් 2. වරමක් දාගන්න ටිකක් පුරුදු වෙන්න ඔය දේවල් කරන්න. ඊට පස්සේ අපිට පුළුවන් 7.33 ධන 7 වරක් 2 14යි. හරි. 21.33යි සෙන්ටිමීටර කියලා පරිමිතිය අපිට එනවා. හරි. හරි. පොඩ්ඩක් අත උස්සන්න බලන්න මේ උත්තර දෙකම ගත්ත කට්ටිය. චුට්ටක් අත උස්සන්න බලන්න. මේ උත්තර දෙක හරියට ගත්ත කට්ටිය. හරි. හොඳයි. ගත්තා නේද? ළමයි මේ ඔයාලා බය වෙන්න එපා. හරි මේ සමහර වෙලාවට මට මේ කොහේ හරි තැනක ඉලක්කම මොකක් හරි මිස්ටේක් එකක් වෙන්න පුළුවන් ලියන එක. මොකද බං මම මේ තනියෙන් කියවන්නේ. උඹලා කවුරුත් පේන්නෙත් නැහැ. මම ඉතින් මේ කැම් එක දිහා බලන්න ඕනේ, chat එක දිහා බලන්න ඕනේ. හරි live stream එක දිහා බලන්න ඕනේ. ඔය හැමදේම කරන ගම උගන්වන්නත් ඕනේ. හරි. අය එහෙම මේ ඉලක්කම මොකක් හරි වැරද්ද ලියවෙන්න පුළුවන්. පටකාර සර් මෙතන දෙක නෙමෙයි තුන නේද ලියවෙන්න ඕනේ කියලා කියන්නේ. හරි. එව්වා මේක ඒව ප්‍රශ්නයක් නෙමෙයි. හරි කතා කරන්න බය වෙන්න එපා. ඕනලාව කතා කරන්න. හරි. ඒවා ප්‍රශ්නයක් නැහැ. මොකද අපි සජීවී පන්ති කරන්නේ මේ රෙකෝඩින් නෙවෙයිනේ. රෙකෝඩ් එකක් දාලා එඩිට් එකක් දාන්න පුළුවන්. එහෙම කරන්නේ නැහැ. හරි. හරි. අවුලක් නැහැ. හරි. ඊට පස්සේ මම ඊළඟ ගණන් හදලා මේ විදිහට හරි. මම මේක මකනවා මෙතනින්. මේ මම සමහර දේවල් කරද්දී නිකන් වේගෙ මදි වගේ දැනෙයි ඔයාලට. මම මේ දේවල් කරන්නේ ගොඩාක් වෙලාවට ඔයාලා හැමෝම එකම මට්ටමකට ගන්න. සති දෙකක් තුනක් වගේ යද්දි. හරි. හරි. ළමයි ඊට පස්සේ මේ දෙවෙනි කෙනා මම හදන්නම් මෙතන ඉඳලා. දෙවෙනි කෙනා පරිමිතිය. හොයන්න කලින් අපි ඉස්සෙල්ලාම හොයාගමු මෙන්න මේ හරියෙන් මම හොයගන්නම් ඡාප දුර. මම s කියලා දාගෙන හදන්නම්. හරි. ඡාප දුර අපිට හොයන්න පුළුවන් කලින් වගේම ළමයි ඉතින් ආයේ මේක බල බල ඉන්න දෙයක් නැහැ, ප්‍රකාශන දාන්න දෙයක් නැහැ. ආයේ මේ වගේ එකක් දැකපුවාම නිකන් ඔයාලට තේරෙනවා භාගයක් 2πr කියන්න තේරෙනවා ඉතින් ආයේ. භාගයක් 2πr කියන්න තේරෙනවා. අය ඔය වගේ වෙලාවක ප්‍රකාශන ලියලා ඉන්න ඕනේ නැහැ. භාගයක් 2πr කියලා වැරද්දක් නැහැ. හරි. අපිට පුළුවන් ළමයි භාගය ගුණ කිරීම. එතනත් ළමයි ලියලා ඉන්න දෙයක් නැහැ. මේ යට තියෙන එකක් කියන්න දැන් ඔයාලා දන්නවා සරලව. හරි. මෙයාට කැපුවා. එතකොට ළමයි උත්තරයක් එනවා අවසානට 5r විතරයි ඉන්නේ. 5r විතරයි. සරලව අපිට පුළුවන් 3.14 ගුණ කිරීම r කියලා කියන ළමයි කියලා මේකේ r කියලා කියන ළමයි කියලා මේකේ 7යි කියලා පේන්න ඕනේ. හරි. සරල උත්තරයක් ගන්න පුළුවන් ඉක්මනට ගන්න. සරලව පුළුවන් 3.14 ගුණ කිරීම 7 21.9යි කියලා ගන්න පුළුවන් මොනවාද? සෙන්ටිමීටර. ඔය මොකක්ද ආවේ? ඡාප දුර. හරි. ඊට පස්සේ තමයි පරිමිතිය කියලා කියන්නේ සරලව s ධන 2r නේ. හරි. සරලව 21.98 ධන 2r කියලා කියන්නේ තමයි මෙතන මේ තියෙන අගේමයි එන්නේ 7 7 ඒවා දෙකක් එන්නේ 14 කියලා මම ආදේශ කරන්නම්. හරි.
හරි. ඊට පස්සේ ළමයි 21යි 31යි 35යි 35.9යි සෙන්ටිමීටර කියලා පරිමිතියට උත්තරයක් ගන්න පුළුවන්. හරි. හරි. අවුලන්නේ හරි. ඊට පස්සේ මම යනවා ඉස්සරහට මේ ගානක් හදලා දාන්නම් මෙතනේ. සරලව. ළමයි මෙයාගේ මම මුලින්ම හොයන්නම් ඡාප දුර මෙන්න මේ කියන දුර. ඊට පස්සේ මෙන්න මේ අරයන් දෙකක් එකතු කරලා පරිමිතිය ගන්න පුළුවන්. හරි. ළමයි මෙයාගේ මේ ඡාප දුර හොයද්දී ඔයාලා දන්නවා මේ කෝණයේ විදිහට ගන්න දෙයක් ඔයාලා. කීයද ළමයි? 360න් අඩු වෙන්න ඕනේ කීයක්ද? 90ක්. 90ක් අඩු වුණාම කීයද? 270යි. නේද? 270යි. සරලව දැන් ඔතන අපි ප්‍රකාශනයේ ලිව්වොත් මම ලියන්නම් ඔයාලත් ලියන්න මේ විදිහට. sorry මේ මම ලියන්නම් s කියලා ඔයාලා ලියන්න ඡාප දුර කියලා. මම ලියන්නම් හරි. ඡාප දුර. හරි. සරලව අපි දන්නවා දැන් ප්‍රකාශනයේට දැම්මොත් 360 ගුණ කිරීම 2πr නේ. නේද? සරලව එහෙනම් ළමයි මෙතන මොකද වෙන්නේ? 270 බෙදීම 360 ගුණ කිරීම 2πr. හරි. බලන්න දෙයක් නෑ යට තියෙන එකක් කපලා දාන්න වෙඩි වගේ මෙතන ළමයි 90 ඒවා 3යි මෙතන ළමයි 90 ඒවා 4යි. ඔහොම කැපෙන්න ඕනේ. හරි. ඔව නලනල ඉන්න බෑ. සරලව ළමයි අපිට පුළුවන් එහෙනම් ලියන්න 3 බෙදීම 4 ගුණ කිරීම 2πr බෙදීම එකක්නේ. අය පාරක් කපන්න පුළුවන් මේ තැන් වල ගුණ කිරීම තියෙන්නේ මැද එකතු කිරීම එහෙම නෑ. කපලා දාන්න පුළුවන් 2කට 1යි 4ට 2යි කියන. අය පාරක් දැන් සුළු කරලා දාන්න 3 ගුණ කිරීම πr ගෙන් එනවා 3ක් πr කියලා. යට ඉතුරුලා එනවා දෙවරක් එක 2යි කියලා. උත්තරයක් සුළු කරලා ගන්න පුළුවන් ලස්සනට. ඡාප දුර මම s කියලා හදාගෙන යන්නම්. හරි. ඡාප දුර ගන්න පුළුවන් සරලව අපිට 3 ගුණ කිරීම 3.14 ගුණ කිරීම r කියලා ළමයි මෙතන අපිට ගන්න කියන්නේ 7යි නේ 7යි බෙදන්න ඕනේ කීයද දෙකෙන් සුළු කරලා දාන්න. හරි. හරි ළමයි මම කියන්නේ නෑ ඔයාලට හැම ගානක්ම අතින් සුළු කරන්න කියලා. මොකද එහෙම කාලේ කන්න ඕනේ නෑ. හරි. මොකද කැල්ලෙක්කුත් හම්බෙන හින්දා හැබැයි කැල්ලෙක්කටම හුරු වෙන්න එපා. තමන් තනියෙන් ගණන් හදද්දී පොඩ්ඩක් අතින් සුළු කරන්න. නැත්නම් ඒකට වැඩි කාලයක් ගන්න අවශ්‍ය වෙන්නේ නෑ. හරි. හරි. සරලව 3 ගුණ කිරීම හරි. මං හිතන්නේ ළමයි චුට්ටක් ඉන්න කරන්ට් එක ගියා වගේ නේද? හරි. චුට්ටක් ඉන්න ළමයි. හරි. හරි. ළමයි කරන්ට් එක ගියා. මේක charge කරන එකක් හරි. හරි. එහෙම තමයි. හරි. සරලව මෙතන උත්තරයක් ගන්න පුළුවන්. මම උත්තරේ ගන්නම් මේ පැත්තේ කොනේකට. හරි. සජීවී ළමයි සජීවී අත්දැකීම් මේකයි. හරි. 3 ගුණ කිරීම 3.14 ගුණ කිරීම 7. හරි. බෙදීම එකපාරින් බෙදලා දාන කැලේ එකේ බෙදීම 2 උත්තරයක් එනවා ළමයි 32.97යි කියලා. මොනවද මේකෙමුත් තියෙන්නේ සෙන්ටිමීටර වලින්. හරි. s වලට අගයක් එනවා. ඊට පස්සේ ළමයි ඒ ගානට අදාළව මේකනේ ගාන නේද? ඒකේ පරිමිතිය කියලා ලියන්න උත්තරයක් ගන්න පුළුවන් සරලව s දාන 2r. හරි. අපිට පුළුවන් උත්තරයක් ගන්න s කියලා කියන්නේ 32.97 ධන 2r කියලා කියන්නේ 77යි 14යි. හරි. උත්තරයක් ගන්න පුළුවන් 32යි 14යි 41යි 46යි 46.97යි සෙන්ටිමීටර කියලා. හරි. මේ ගණන් තුනට අදාළ මේ උත්තර ටික හරි කට්ටිය කවුද ඉන්නේ? අත උස්සන්න බලන්න. සුළු කිරීම විතර මම බලාපොරොත්තු වෙන්නේ. කියන බලන්න. හයම හරි කට්ටිය. 3 දෙනයි. හරි. හොඳයි. 3 දෙනෙක්ගේ හරි නේද? හරි. 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 ඔය ටික හදාගන්න. හරි. ළමයි මොකද ඔයාලට වහිනවද නුවර හැම හොඳටම? අපින් නම් හොඳටම සබ් හම්බෙනවා. ඔයාලට මොකද තත්ත්වේ? වහිනවද? වහිනවනේ. හරි. දැන් වැස්ස පායලක් තියෙන්නේ.
හරි මම හිතනවා පාය ඇත්තේ කියලා. හරි. හරි. ළමයි චුට්ටක් මට කියන්නකෝ ඔයාලට බෝඩ් එක පේනවද හොඳට? මේ ලයිට් එකෙන් බෝඩ් එක පේනවද? මොකද කියන්නේ? මොකද කියන්නේ? බෝඩ් එක පේනවද? මෙසේජ් එකක් දාන්න. බෝඩ් එක පේනවා. හරි. හරි. බෝඩ් එක පේනවා. හරි. හරි. ළමයි චුට්ටක් මට කියන්නකෝ පොඩ අත උස්සන්න බලන්න පාඩම මෙහෙමම දිගටම කරගෙන යමු කියන කට්ටිය චුට්ටක් නැත්තම් දැන් කරන්ට් එක පොඩ්ඩක් එනකන් ඉඳලා සෙෂන් එක පස්සේ ගන්නත් පුළුවන්. මොකද කියන්නේ? මෙහෙමම කරගෙන යමුද? හරි. කරගෙන යමු කියලා කියනවා නේද? හරි. මෙහෙමයි ළමයි. මං හිතන්නේ බෝඩ් එක සයිඩ් එකේ පේන්නේ නැහැ. මට නම් පේන්නේ නැහැ. මෙහෙට ආවම පොඩි ප්‍රශ්නයක් තියෙනවා. පොඩ්ඩක් පේන්නේ නැහැ මෙතන එහෙම. චුට්ටක් බලමු. චුට්ටක් බලලා අපි හෙට උදේම පන්තිය ගමු. ප්‍රශ්නයක් නැහැනේ. හරි මම මේ අමතර පන්තියක් ගත්තේ ඒකත් වෙලාවට කරන්ට් එක ගියා. හෙට උදේ මම ඔයාලට පන්තිය ගන්නම් ළමයි මැසේජ් එකක් දාන්නම් දැන් ගෲප් එකේ. 8ට වගේ පන්තිය ගමු. උදේම 8ට වගේ. හරි. හරි. මොකද්ද කියන්නේ? චුට්ටක් ඉන්න මැසේජ් බලන්න. මේක 47 කියලා දැම්මට වැරදක් නැද්ද කියලා අහනවා. එහෙම දාන්න එපා. මොකද කැලේකුත් දැනෙන හින්දා දශම ස්ථාන වලින් තියන්න අඩුම 3ක්වත් තියන්න පුරුදු වෙන්න. 3ක්වත්. හරි. හරි 3ක්වත්. හරි. හරි. පාන්දර 8ට වෙන ක්ලාස් එකක් තියනවා කියලා කියනවා. එහෙනම් අපි ටිකක් පරක් කරලා ගමු ප්‍රශ්නයක් නැහැ. මේ ටික කම්ප්ලීට් කරන්න ටියුට් නැති අය මට මැසේජ් එකක් දාන්න. මම හිතන්නේ ඒ කියන්නේ අර Google form එක fill කරලා ටියුට් නැත්තම් මම ඒ කට්ටිය මම හිතනවා මට දැනුවත් කරලා තියෙන්නේ. එහෙම නැත්නම් අලුතෙන් සම්බන්ධ වෙන කට්ටිය නම් මට මැසේජ් එකක් දාන්න. මෙන්න මේ නම්බරේට පොඩ්ඩක් ලියා ගන්න. 071යි 115යි 44යි 61 071යි 115යි 44යි 61 කියන නම්බරේට දාන්න. හරි. 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 කුරියර් කරපේ තාම ආවේ නැහනේ. 22 බෙදීම 7 ඒ කතාව මම ඔයාලගේ ප්‍රශ්න අහන්න තියෙන දේවල්. 22 බෙදීම 7 ගන්න පුළුවන්. හරි මම දැන් හිතන්නකො මේ ගාණක් දුන්නේ කියලා. ඒ ගාණේ කිව්වා නම් 3.14 ගන්න කියලා ගන්න ඕනේ. එහෙම නැතුව අපිට කිව්වොත් කිසිම දෙයක් කියන්න නැතුව දීලා තිබ්බොත් ඔයාලට කැමති එකක් ගන්න පුළුවන්. මාකින් එකේ උත්තර දෙකක් තියෙනවා. හරි. 22 බෙදීම 7 දැන් මම ගාණ ඔයාලට කිව්වා මේක ගන්න කියලා. ඒකයි මේක අරන් ගණන් හැදුවේ. හරි. හරි. ගොඩක් වෙලාවට අපිට ගාණ කියනවා ගොඩක් වෙලාවට 22 බෙදීම 4 නම් එහෙම ගන්න කියනවා. එහෙම නැත්නම් මේක ගන්න කියලා කියනවා. එහෙම නැත්නම් සමහර වෙලාවල් වලට ගාණ සුළු කරන්න ඕන හින්දා 5 සමානයි 3 ලෙස සලකන්න කියන අවස්ථාවක් තියෙනවා. හරි. එහෙම ප්‍රශ්නයක් නැහැ. හරි. 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 මම චුට්ටක් ඔයාලට කියන්නම් කරන්ට් එකක් නැති හින්දා චුට්ටක් ජොබ් මාකට් එක ගැන පොඩ්ඩක් කතා කරන්න. මොකද කියන්නේ? නැත්නම් ඉවර කරන්න මොකද කියන්නේ? ජොබ් මාකට් එක ගැන චුට්ටක් දැනගන්න ඕනේ ටෙක්නොලොජි කරලා. පොඩ්ඩක් අත උස්සන්න බලන්න පේන්නේ නැති එක මම පොඩ්ඩක් කතා කරා. මොකද කියන්නේ? දැනගන්න ඕනේ නේද? එක්කෙනාට දැනගන්න ඕනේ අනිත් කට්ටිය. මොකද කියන්නේ? හොඳයි. හරි. හරි. මම ඒ හින්දා චුට්ටක් කතා කරන්නේ නැත්නම් මම ගොඩක් වෙලාවට කතා කරන්නේ නැහැ. උගන්නන් යන එක තමයි කරන්නේ. චුට්ටක් මම කතා කරන්නම් ඒක ගැන කරුවරේ මම පේනවා ඇති. හරි. ළමයි මෙහෙමයි සිද්ධිය. හරි. දැන් ඔයාලා ටෙක්නේ කරන්නේ නේ? ටෙක් කරන්නේ. මම චුට්ටක් කතා කරන්න කට්ටියත් එක්ක අන්මියුට් කරලා කතා කරන්න. ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. මම දන්නේ නැත්නම් මට කියන්න බලන්න කවුද ඉන්නවා කවිනි. කවිනි ඇයි ටෙක් තෝරගත්තේ? කවිනි ඇයි ටෙක් තෝරගත්තේ? කවිනි කියන්න බලන්න ඇයි ටෙක් තෝරගත්තේ? සර් මට හිතුණා ඒ පැත්තෙන් මට ලේසියෙන්ම කැම්පස් යන්න පුළුවන් වෙයි කියලා. හොඳයි කැම්පස් යන්න පුළුවන් වෙයි කියලා හිතන හොඳයි. හරි අපි බලමු කට්ටියකට ටිකක් අදහස් ටික. ඊට පස්සේ මලීෂා ලක්මාලි ඇයි ටෙක් තෝරගත්තේ? මලීෂා
විෂයන් වලට වැඩි ඒක චුට්ටක් මට හොඳයි කියලා හිතුණා. හොඳයි කියලා හිතුණා. ඊට පස්සේ සංදීප අල්වි රයිට් එක තෝරගත්තේ. සංදීප. ඒක හොඳයි කියලා හිතුණා සර්. හොඳයි කියලා ඒ හිතුණා. කියන්නේ මේ තාක්ෂණ නව තාක්ෂණයත් එක්ක යන විෂයක් නිසා එහෙම කියලා තෝරගත්තා නේ. හරි ඊට පස්සේ ටානියයි තෝරගත්ත විෂය ටානියා. මම හිතන බණ්ඩාරවැල. ඉන්නවද? AC කියලා හිතුණ නිසා තෝරගත්තා සර්. ලේසි කියලා දුන්න තෝරගත්තා. හරි. ඔන්න උත්තර ටිකක් ආව පොදුවේ නේද? හරි. මෙහෙමයි ළමයි දැන් මමත් දැන් ඉස්සර අපි 3 වෙනි බැච් එක. දැන් ඔයාලා මං හිතන්නේ 23 කියලා කියන්නේ ඔයාලා මං හිතන්නේ 8 වෙනි බැච් එක. හරි. 8 හෝ 9. හරි. දැන් අපේ කාලේ දැන් හිතන්නකෝ ටෙක් තෝරගත්තින ප්‍රශ්න ගොඩක් තිබ්බා. අපිට කැම්පස් තියේද, ලේසියෙන් කැම්පස් යන්න පුළුවන් වෙයිද, මොකක් වෙයිද කියලා අනාගතයක්වත් ඉතින් හිතා ගන්න බෑ. මුල් කාලේ කරද්දි. හරි. ඒ වුණාට ඉතින් විශ්වාසය තියලා කරා ප්‍රශ්නයක් වුණේ නැහැ. හැබැයි දැන් ඔයාලගේ හොඳයි අරමුණු ටික හොඳයි. එක එක උත්තර ආවා. ටෙක් ලේසි වෙයි කියලා තෝරගත්තා. කැම්පස් යන්න chance එක තියෙයි කියලා තෝරගත්තා. ඔය හැම දෙයක්ම ඇත්ත. ඔයාලා කතා කරපු දේවල් ඇත්ත. ටෙක් ලේසි කියන දේ ලේසි වෙන්නේ මෙහෙමයි. හරි. සරලව ලේසි වෙන්නේ මේකේ මේවා නෙවෙයි ගණන්. මේවා මේ ඉක්මනට යන්න උත්සාහ කරන මේ වර්ගඵලයේ පරිමාව මේ නිකන් පොඩි ගණන්. මෙවුවා නෙවෙයි. මේක ටිකක් ගණන් ටිකක් තියනවා හදන්න. ඒ දේවල් ටික සම්පූර්ණ කරගත්තට පස්සේ ET වලත් එහෙම ගොඩක් තියෙනවා. හරි. ඒවා කරගත්තොත් හරියට පිළිවෙලට මේක ලේසි. එහෙම අවුලක් නැහැ. හැබැයි චුට්ටක් අනාගත්තොත් ප්‍රශ්නයක් වෙනවා. ලේසිම කියනන්නත් එපා. කරගත්තොත් ලේසි. ඊට පස්සේ ඔයාලා කියපු දෙයක් තමයි මේ මොකද? සර් දැන් අපි මේ maths lessons ටික ඉවර කරලාද අනිත් lessons වලට යන්නේ? ඒ කියන්නේ physics වලට එහෙම? ඔව් නෑ. මං යන්නේ සිලබස් එකත් එක්ක දැන් එක සිලබස් එකේ තියෙන ඉස්සලාම වර්ගඵලයේ පරිමාවනේ. ඊට පස්සේ අංක 2 තියෙන්නේ මිනුම් උපකරණ. ආන්ගෙම ස්ටෙප් බයි ස්ටෙප් පාඩමෙන් පාඩමට යන්නේ. හරි. ඒ කියන්නේ ඔයාලගේ සිලබස් එක හැදිලා තියෙන්නේ ඒ කියන්නේ මේ එක ළඟ මැත්ස් පාඩම් ටික ඊට පස්සේ ෆිසික්ස් පාඩම් ටික නෙවෙයි දාලා තියෙන්නේ. ඒක ගැලීමක් තියෙනවා. හරි. හරි. ප්‍රශ්න තියෙනවා නම් අහන්න ඒ වගේ. හරි. මෙහෙමයි හරි දැන් ටෙක් කියලා කිව්වම මේ මුලදී ප්‍රශ්නයක් තිබ්බනේ කැම්පස් තියේද කැම්පස් නැති වෙයිද එහෙම කතාවක් තිබ්බනේ. හරි. ඕක ළමයි දැන් කියන්න බෑ. දැන් ඇත්තටම මම ඔයාලට ටික ටික පෙන්නන්නම් මේ දේවල්. දැන් කැම්පස් 11ක තියෙනවා ටෙක්නොලොජි. හරි ටෙක්නොලොජි තියෙනවා. හරි. ඒකත් එක්ක ළමයි 3000කට වැඩි ප්‍රමාණයක් ගන්නවා. හරි. ඒකත් එක්ක සාමාන්‍යයෙන් ඉස්සර අපේ දිස්ත්‍රික්කේ හිටන්නකො මාතලේ කියලා දැන් මාතලෙන් ලියන්නේ ඊටෙක් වලින් ළමයි 350ක් වගේ ලියව කියලා හිතන්නකො. ඊටෙක් වලින් ළමයි 350ක් ලියද්දී දිස්ත්‍රික්කෙන් 35ක් වගේ කැම්පස් ගන්නවා. හරි. 350ක් වගේ ලියද්දී 35ක් වගේ කැම්පස් යනවා. හරි. එහෙම දෙයක් තියෙනවා. දැන් ඒක පොඩි වගේක් වගේ දන්නවනේ. ඒක ඇත්තට percentage එකක් ගත්තොත් ලොකු වගේක්. ආර්ට් කොමර්ස් එක එහෙම බලද්දී. හරි. ඒ chance එක තියෙනවා. හැබැයි දැන් නම් ටිකක් තරගේ වැඩි කරන පිරිසක් ටිකක් වැඩි. හැබැයි ඒ වුණාට කැම්පස් එකේ ඉන්ටේක් එකත් දැන් ගොඩක් වැඩි වෙලා තියෙන්නේ. ඒක ප්‍රශ්නයක් නැහැ. හරි. ඒක හරියට කරගන්න. මෙහෙම දෙයක් තියෙනවා ළමයි. හරි මේක මම හොඳට කියන්න ඕනේ. දැන් මේකේ මගේ පන්තියේ ගොඩාක් ඉන්නේ නුවර මාතලේ කට්ටියනේ. ඔකත් එක්ක මෙහෙම දෙයක් තියෙනවා. ඕකේ මෙරිට් පාස් කියලා දෙයක් තියෙනවා ළමයි කැම්පස් යද්දී. ඒ කියන්නේ ජාතික කුසලතාවයකින් කැම්පස් යන්න පුළුවන්. හරි. ඒ කියන්නේ ගොඩාක් වෙලාවට අයිලන්ඩ් රෑන්ක් එකක් හොඳ එකක් දැම්මොත්. දැන් ඔයාලගේ O level කාලේම රෑන්ක් එකක් එන්නේ නැහනේ. අයිලන්ඩ් රෑන්ක් එකක් කියලා එකක් එනවා A level වල. ඒක ගොඩාක් ඉස්සරහට තිබ්බොත් ඔයාලට පුළුවන් ඔයාලා කැමති කැම්පස් එකකට යන්න. දැන් හිතන්න කෙනෙක් කැමති කොළඹ කැම්පස් එකට යන්න. කෙනෙක් කැමති ජපුර යන්න. කෙනෙක් කැමති වායඹ යන්න. කෙනෙක් කැමති යාපනය යන්න. ඒ වගේ වෙලාවක අර ඔය මෙරිට් පාස් කියන වගේ Taman ආස කරන කැම්පස් එකට ඍජුවම යන්න පුළුවන්. දැන් සමහර වෙලාවට දිස්ත්‍රික්කේ ටිකක් යට රෑන්ක් එකක් ආපුවම වෙන්නේ එයාලා දෙන එකක් අපිට ගොඩක් වෙලාවට ගන්න වෙනවා. Taman කැමතිම කැම්පස් එකට යන්න අවස්ථාවක් නැති වෙනවා. හරි ඒ හින්දා මේ තාක්ෂණ විද්‍යාව කියන එකේ මෙරිට් පාස් එකක් ගන්න ටිකක් ලේසි. හරි. මොකද බහුතරයක් ගත්තාම බහුතරයක් ළමයි ඇත්තටම මුල වැඩ කරනවා ඒකලා ටික කාලයක් ඇද්දි වැඩ කරන්නේ නැහැ. හරි. ඒ හින්දා ඔයාලා දැන් ඉඳන්ම වැඩ කරන්න. වැඩ කළා කැම්පස් යන්න පුළුවන්. ඒක මම එක පැත්තකින් කතා කරේ. ඊට පස්සේ දැන් කැම්පස් ගියාම ජොබ් මොනවද? ඕකනේ තියෙන ප්‍රශ්නේ. හරි. මම දකිනවා සමහර තැන්වල දැන් මේ අපි තමයි මේක කතා කරන්නේ. දැන් අපි මේ දැන් මම ජපුරේ ඉන්නේ. අපේ තරුණදු අයියා තරුණසර් ජපුරේ ඉන්නේ. ඊට පස්සේ අනිත් ශාසික විලාසවල ජපුරේ අවුට් වුණ කට්ටිය. හරි. ඔය ඔක්කොම ටෙක්නොලොජි කරපු කට්ටියනේ. හරි. මේ මට ඇහෙන වචන. හරි. මම මේවට මේ චුට්ටක් ඔයාලට කියන්න ඔයාලගේ අවබෝධයක් දෙන්න. මේ ළමයි මේ
අර වෘත්තීය සුදුසුකමක් විතරයි දෙන්නේ කියන වගේ දෙයක් කැම්පස් එක ඇතුලේ කතා කරනවා. වෘත්තීය සුදුසුකම. හරි. ඒ කියන්නේ නිකන් මොනවා හරි දෙයක් අතපත ගාලා එහෙම ලොකුවට අර මේ ඇකඩමික් වගේ දෙයක් ඒ කියන්නේ හොඳට මැත්ස් ටිකක්, කෙමිස්ට්‍රි ටිකක්, ෆිසික්ස් ටිකක් උගන්වන්නේ නැහැ, ස්ටැට් ටිකක් උගන්වන්නේ නැහැ වගේ දෙයක්. එළියේ අර කැම්පස් එකටවත් ජීවිතේට ගොඩ වුණ නැති කෙනෙක්, ටෙක්නොලොජි කැම්පස් එකට ගොඩ වුණ නැති කෙනෙක් කියනවා. එක්කෙනෙක් නෙවෙයි ගොඩාක් කට්ටිය කියනවා. මෙහෙමයි ළමයි හරි. මේ මම මුලින්ම කියන්නම් දැන් ඔයාලගේ හීනයක් ඇති සමහර කට්ටිය පොඩි කාලේ හීන තියෙන්නේ නැති ලෙක්චර් කෙනෙක් වෙනවා. එහෙම හීන තියෙන්නේ නැති. ඇත්තටම මේ සබ්ජෙක්ට් එකේ ටෙක්නොලොජි කරපු කෙනෙක්ටත් ලෙක්චර් කෙනෙක් වෙන්න පුළුවන්. දැන් සරලම උදාහරණය දැන් අපේ කැම්පස් ගත්තාම ළමයි දැන් අපේ එකේ ඉන්නවා ලෙක්චර්ස්ලා ඉන්නවනේ. අපේ ජපුරේ ඉන්නවා. ඔකත් එක්ක ওই ලෙක්චර්ස්ලා දැන් ඉතින් ඔයාලා දන්නවනේ ටෙක් ඇවිල්ලා දවස් 15 වෙනි ආවේ. ඒකත් එක්ක ඒ ඉන්න ලෙක්චර්ස් මේ ඇත්තම කතාව. ඒ ලෙක්චර්ස්ලා ඉතින් කවුරුත් ටෙක් කරපු කට්ටිය නෙවෙයිනේ. ඒක තේරෙනවනේ. මේ සබ්ජෙක්ට් එක ඉස්සරහට අරන් යන්නත් ඕනේ, කැම්පස් පවත්වාගෙන යන්නත් ඕනේ. ඒකත් එක්ක සයන්ස් ස්ට්‍රීම් එකේ ලෙක්චර්ස්ලා තමයි ගොඩාක් කට්ටිය ඉන්නේ. හරි. හැබැයි දැන් ඔයාලා අපිට දැන් මුල හිතුවා කවදාවත් ජීවිතේට නිකන් ටෙක්නොලොජි කරපු අපිව නම් මේ ලෙක්චර්ස්ලා වගේ කවදාවත් ඒ වැඩවලට ගන්න නැති වෙයි කියන දේ තිබ්බා. අපිටත් ඔය බය තිබ්බා. හැබැයි සරලව ළමයි දැන් අපේ ෆස්ට් බැච් එක ජපුරේ අවුට් වුණා. අර ශශික විරාජ් අයියලා සර්ලා ඒ බැච් එක තමයි ඉස්සල්ලාම් බැච් එක. ඒකේ ගොඩාක් වෙලාවට මම හිතන්නේ අපේ ජපුරෙම විතරක් ජපුරේ ඇකඩමික් එකට මම හිතන්නේ අරන් ඉන්නවා 15 දෙනෙක්. ඇතිනේ ළමයි සමස්තයක් විදියට. හරි. එහෙම මේ අර ලෙක්චර්ස් ඒවට යන්නත් පුළුවන් ඒකල ඉස්සරහට ගිහිල්ලා මේ ඒ දේවල් තියෙනවා. ඒවා සමහර දේවල් එළියෙන් ඇහෙනවා ජීවිතේට ජපුර කැම්පස් එකට ටෙක්නොලොජි එකට ඇතුළටවත් ගිහින් නැති පිරිස් කියනවා එහෙම. හරි. වයඹ කොළඹ ඇතුළටවත් ගිහින් නැති පිරිස් කියනවා එහෙම. හරි. ඒක ප්‍රශ්නයක් නෑ. දැන් හිතන්නකෝ එතන දැන් මේ ලෙක්චර්ස්ලා කියන තැන් වලටත් මේ ටෙක්නොලොජි ඉගෙන ගත්ත අපිව රීප්ලේස් කරනවා නම් දැන් ඒ ලෙක්චර්ස් දෙන දවසක ඒන කැම්පස් වෙන කට්ටියට ලෙක්චර්ස් දෙන්න යාළුවෝ රීප්ලේස් කරනවා නම් හරි සරලව මේ ටෙක්නොලොජි කරපු කට්ටියට ටෙක්නොලොජි ගන්නන්න බැරිද? ඒවා නිකන් අමුතු සෙල්ලම් කතානේ. හරි එහෙම දේවල් තියෙනවා. හරි ඒවා චුට්ටක් හරියට තේරුම් ගන්න. ඒවට ප්‍රතිඋත්තර දෙන්න යන්නත් එපා. ඒක තමයි මේන්ලි ඔයාලට දෙන ජොබ් එක. ඔයාලා දැන් ආස කරන ෆීල්ඩ් එක තමයි ලෙක්චර් කෙනෙක් වෙන එක. හරි ඒක වෙන්නත් පුළුවන්. කිසිම භයක් තියාගන්න එපා. නැත්නම් ඒක විහිළු කතාවක් කරන දැන් ටෙක් කරලා වෘත්ති එකක් විතරයි තියෙන ජීවිතේට කවදාවත් මැත්ස් සයන්ස් කරපු තැනක් කරපු කෙනෙක් ඉස්සරහට යන්න බෑ. නිකන් අර ටෙක් කියලා කියන්නේ එයාලා පහළ එයාලා වෙනම සෙට් එකක් එහෙම නෑ. එයාලට කවදාවත් නැගිටින්න බෑ. එහෙම දේවල් නෑ. එයාලටත් ඔය දේවල් කඩාගෙන සමන්ගේ විෂය තුල තමන දේවල් කරන්න පුළුවන්. ඒක අංක 1. ඒ වගේ දේවල් තියෙනවා. ඊට පස්සේ ඔයාලට තියෙන ජොබ් මොනවද? දැන් ඊයේ මම හිතන්නේ දා පෙරේදා මම හිතන්නේ තිබ්බා අවයානස් ප්‍රෝග්‍රෑම් එකක් අපිට ෆස්ට් බැච් එකේ අයියලා අක්කලා කිව්වා මම එහෙම කියන්නම්. අයියලා අක්කලා. හරි? මොනවද තියෙන ජොබ්? මොනවද ඒ කට්ටිය මේ වෙද්දි පොසිෂන් වල ඉන්නේ? හරි? සරලව ළමයි ඉන්ටර්න් කියලා දෙයක් කැම්පස් එකේ යනවා. ඒ කියන්නේ ට්‍රේනින් පීරියඩ් එක කියලා කියන්නේ කැම්පස් කියපුවම ජොබ් එකකට කලින්. හරි? ආන් ඒ තැන්වල මම කියන්නම් මොන වගේද වැඩ කරලා තියෙන්නේ. දැන් එයාලා ඉන්ටර්න් කියපු තැනත් එක්ක මොනවද දැන් කරන ජොබ් එක. හරි? සරලව ඔයාලා DSI එහෙම දන්නවනේ. මම පොඩ්ඩක් මගේ පැත්තෙන් කතා කරන්නම්. මට අනිත් පැත්ත ගැන ලොකු අවබෝධයක් නැති වුණත් මම මේ කතා කරන්නේ පොතේ තාක්ෂණ වේදයම වල තියෙන ඉන්ටර්න් ගැන නෙවෙයි කැම්පස් වල තියෙන. මම පොදුවේ අපේ එකත් එක්ක මම වටපිටාවක් කතා කරන්නම්. ඒකත් එක්ක අවබෝධයක් ගන්න. හරි? සරලව ළමයි ඉන්ටර්න්. දැන් මම ඔය කියන්න නම් ටිකක් ඔයාලා දන්නවා දැන් ඔය ශ්‍රී ලංකා ක්‍රිකට් ටීම් එකේ ටී-ෂර්ට් එකේම ගන්න අපි MS මාස් කියලා කියන්නේ. ඊට අමතරව ලෝස්ටා ඔයාලා දන්නවා ටයර් කම්පැනිම දන්නවනේ. ඊට පස්සේ දැන් ඔය මේ ළඟදී දැන් මට පෙරෙන්ට් උනා මම හිතන්නේ අලුත් එකක් දැම්මේ. ඊට පස්සේ ඔයාලා අහලා තියෙන්නේ කෝඩ්ජෙන් එහෙම software companies අහලා ඇති. ඊට පස්සේ BST කරන ළමයි නම් CBL ඊට පස්සේ CIC හරි ඔය තැන්වල මම ඔයාලට ඉස්සරහට ගෙනල්ලා පෙන්නන්නම් අයියලා අක්කලා බස් බැච් වල ටෙක්නොලොජි කරලා ජොබ් කරන හරි ඇත්තම කතාව කිව්වොත් ළමයි කවුරුත් නිකන් නෑ ඇත්තටම හොඳට වැඩ කරනවා ගොඩාක් වෙලාවට බේසික් එක ලක්ෂ ගණන් බේසික් දෙන්නේ නැහැ කියන දන්නවනේ ගොඩාක් වෙලාවට ගවර්න්මන්ට් නම් ගොඩාක් වෙලාවට 40 ඊටත් අඩු වෙන බේසික් තියෙන්නේ හරි සාමාන්‍යයෙන් 40 70 වගේ සැලරි එකේ මූලිකව මේ දවස්වල දැන් මාස 5ක් වගේ වැඩ කරද්දී පඩි ගන්න කට්ටිය ඉන්නවා ඇත්තටම ඉන්නවා හරි මේ අර මුල් කාලය තුල තිබ්බ අවුල ඒ කියන්නේ දැන් අපිට තිබ්බ සැකේ ඇත්තටම සැකයක් ළමයි දැන් මම ටෙක් කරනවා මටත් තියෙනවා ඒ 7 B2ක් ඕලෙවල් තියාගෙන මම ටෙක් කරනවා නිකන් ගමේ එද්දි නිකන් යාළුවෝ හිතන්නේ මොකද්ද මේ ටෙක් නේ බං මොකද්ද ටෙක් කියන්නේ නිකන් අර ටෙක් කියන්නේ නිකන් අර
ඉස්සර තිබ්බ යන්න. එහෙම කියලා හිතන් හිටියේ. එහෙම නෙවෙයි. සබ්ජෙක්ට් එක ඇතුළට ආපුවම තේරෙනවා ATM ඉගෙන ගද්දි BST ඉගෙන ගද්දි ගොඩාක් දේවල් මේකේ තියෙනවා. රසවත් දේවල් ඉගෙන ගන්න තියෙනවා. ජීවිතේට ඕන දේවල් තියෙනවා. හරි. මේ දැන් ඔයාලා විෂය ඉගෙන ගන්න දේවල් ටික හරියට ඉගෙන ගන්න. අපිට කැම්පස් ගියපුවාමත් ළමයි ඔය කියන දේවල් දැන් හිතන්න පොඩි දෙයක් කියන්නම්. හරි. කැම්පස් යද්දී ඔයාලා කැම්පස් එකේ ළමයි සාමාන්‍යයෙන් ඉස්සල්ලාම දැන් මේ සයන්ස් ෆෝ ටෙක්නොලොජි කියලා තියෙන්නේ. හරි. සයන්ස් ෆෝ ටෙක්නොලොජි කියලා ඩිපාර්ට්මන්ට් එකක් කැම්පස් එක ඇතුලේ තියෙනවා. ඒ කියන්නේ මේක මේ මෙතනින් නවතින දෙයක් නෙවෙයි. මේක ඉස්සරහට ගිහිල්ලා දැන් මම ඔයාලට මේ SFT වල උගන්වන්නේ වර්ගඵලය පරිමා ඊට පස්සේ ඛණ්ඩාංක ජ්‍යාමිතිය පහිතකර සම්බන්ධතාව සංඛ්‍යානය ඔය වගේ කියලා මූලික දේවල් ටිකක් ඉගන්වන්නේ. හරි. කැම්පස් එකට ගියාට පස්සේ ඒක ටිකක් ඉස්සරහට ගිහිල්ලා තව අනුකලනය අවකලනය ඔය වගේ ත්‍රිකෝණමිතිය ටිකක් ගැඹුරට ඒ වගේ මැට්‍රික්ස් ඔය වගේ සබ්ජෙක්ට් ටිකක් එනවා. ඒ හින්දා මේව හරියට අල්ලගන්න මේකේ ලස්සන ගැලීමක් තියෙන්නේ. ඒක දැන් තමයි අපිට තේරෙන්නේ A level syllabus එකේ ඉඳලා. හරි. මේක කැම්පස් එකේ අවුට් වෙලා ඉස්සරහට ජොබ් එකකට යන මට්ටම දක්වා හොඳ ගැලීමක් මේ විෂය තුල තියෙනවා. හරි. ඒක අපි හොඳටම දන්නවා. මොකද විෂය ඉගෙනගෙන තියෙනවා. වාර විභාග ලියලා තියෙනවා. A level ඉඳන් ලියලා තියෙනවා. කැම්පස් එක ඇතුලේ මොනවද වෙන්නේ කියලා දන්නවා. මොනවද උගන්වන්නේ කියලා දන්නවා. හරි. ඒ දේවල් එක්ක මේකේ හොඳ ගැලීමක් තියෙනවා. ඒ හින්දා කවදාවත් දැන් ඔයාලට කාලේ යද්දි මේක නම් නිකන් අමාරුයි කරගන්න බැරි වෙයි වගේ දෙයක් දැනෙන්න පුළුවන්. හරි. ඒ වගේ වෙලාවක ළමයි වැටෙන්න එපා. කොහොම හරි නැගිටින්න. මගේ කාමරේ ඉන්නව ළමයි මේ ගාල්ලේ දිස්ත්‍රික්කයේ 3 වෙනියා. හරිද? O level එක ඒ සාමාර්ථයක්වත් නැහැ. ඔයාලා විශ්වාස කරන්නේ නැහැ නේද? හරි. අද ඒ වුණාට කැම්පස් එක තුල ගොඩාක් ඉස්සරහා ඉන්නේ. හරි. ඒ O level ප්‍රතිඵලය අදාළ නැහැ. තමන් මේ වෙලාව තුල ඉන්න තැන අදාළ නැහැ. ඒ නවයගත්ත කට්ටියත් ඉස්සරහම ඉන්න හොඳයි. හරි. තමන්ට කියන්නේ A level එක තුල මේ අද ඉඳන් වැඩ කරන්න පටන් ගන්න. හරි මම හිතන්නේ ඔයාලා මෙතන ඉන්න ගොඩාක් වෙලාවට මගේ ඉගෙන ගත්ත අයියලා අක්කලාගෙන් මොනවා හරි දෙයක් ගත්ත කට්ටිය. ඒ කියන්නේ අහපු දෙයක් මොකක් හරි කට වචනෙන් ආපු වෙරසක්. හරි එයාලා බලන්න මේ කට්ටිය 22 ළමයි ටික එහෙම බලන්න ට්‍රැක් එකේ පිළිවෙලට වැඩ කරනවා. ඒ කියන්නේ ඔයාලට අකුරක් ලියන්න කිව්වොත් හයිලයිට් කරගන්න කිව්වොත් ඒක හයිලයිට් කරනවා. දැන් ඔයාලා දෙපාරක් හිතනවා ඇති. හැබැයි මේ අයියලා අක්කලා එහෙම නැහැ. කිව්වොත් ඒක කරන් යනවා. ඒ හේතුවක් ඇතිව කියන්නේ. මොකද අපි දන්නවා මේක තුල මොනවද හැදෙන්න ඕනේ මොනවද එකතු වෙන්න ඕනේ මොනවද කැම්පස් එක තුල බලාපොරොත්තු වෙන්නේ ඒ මට්ටමටයි විෂය උගන්වන්නේ හරි ඒ හින්දා මේ දේවල් කරන්න තමන් ඉන්න මට්ටම C5යි එහෙමද තියෙන්නේ ඒක අදාළ නෑ ළමයි ඇත්තටම කිව්වොත් මේ A level කියන එක ඔයාලා ගොඩ යන්නේ තමන්ගේ මහන්සියෙන් ගොඩක් වෙලාවට අපිට දෙයක් කරන්න පුළුවන් අපිට ගයිඩ් කරන්න පුළුවන් ඒ වුණාට තමන් මහන්සියක් වෙන්න ඕනේ හරි ජොබ්ස් ගැන අපි කතා කරේ හිටියේ කොහෙන් යනවද දන්නේ නැහැ ඊට පස්සේ ළමයි ඔය වේග කම්පැනි වල දන්නවනේ කාර්යයක් එහෙම හැදුවේ ඒ තැන් වල වැඩ කරන අයියලා අක්කලා ඉන්නවා හරි ඊට පස්සේ මම කිව්වා CIC ඊට පස්සේ CBL ඔය වගේ බිස්කට් කම්පැනිස් වල ළමයි මෙහෙම පොසිෂන් එකක් තමයි අපිට තියෙන්නේ සරලම කතාව කිව්වොත් ඇත්තටම පිළිගන්න ඕනේ තමයි අපිට දැන් අර ඉංජිනේරින් දැන් හිතන්නකෝ මොරටුවේ ඉංජිනේරින් ඊට පස්සේ ඇත්තම කතාව කිව්වොත් ඒ කට්ටිය තරම් ස්කිල් එකක් මොරටුවේ ඉංජිනේර කෙනෙක් තරම් ඒ පැත්තේ දැනුමක් අපේ කට්ටියට නෑ ඒක සාධාරණයි ඒ කතාව ඇත්ත. හරි. ඒ වුණාට ප්‍රැක්ටිකලි කැම්පස් ඇතුලේ ගොඩාක් දේවල් උගන්වනවා ළමයි. ඇත්තටම උගන්වනවා. හරි. ඒ දේවල් එක්ක ගොඩාක් වෙලාවට දැන් ඔයාලගේ මේ සබ්ජෙක්ට් එක එද්දි තිබ්බ අරමුණක් තමයි ඔය ඉංජිනේර්ස්ලා ඉන්නවනේ. හරි. ඔය දේවල් ප්ලෑන් කරන කට්ටිය. හරි. ඒක ක්‍රියාවට නංවන්න සමස්තයක් විදිහට 4 දෙනෙක්වත් ඉංජිනේරු ඕනේ කියලා කියනවා. හරි. ඒ වගේ පොසිෂන් එකකට මේ වෙද්දී ෆස්ට් බෑච් වල කට්ටිය තල්ලු වෙනවා. අනිවාර්යෙන් ඉස්සරහට ටෙක්නොලොජි කරන කට්ටිය මෙන්න මෙතනයි ඉන්නේ කියලා කියන්න පුළුවන් වෙයි. හරි. සමහරවල්ලාට දැන් එදා මට උදාහරණයක් තිබ්බා අවේර්නස් ප්‍රෝග්‍රෑම් එකේ අපේ පොලිම උඩ අක්කා කෙනේ දැන් එයා අක්කා වැඩ කරන්නේ මේකේ මේ මෙතන මාස් එකේ වෙනම එකක් විදායක තනතුරක්. හරි. ඒ වුණාට දැන් පොලිම එකත් එක්ක එහෙම දැන් පොලිම කෝස් එක කරලා තියෙන්නේ එහෙම සම්බන්ධයක් නැති අවස්ථා තියෙනවා. එහෙම ඒ කියන්නේ මම ඔයාලට කිව්වේ අර ඉගෙන ගන්න දේත් එක්කම නෙවෙයි සමහරවල්ලාට ජොබ් එක තීරණය වෙන්නේ. ඒක ලොකු රාමුවක් තියෙනවා. ඒ කියන්නේ මේ විෂය දැන් ෆස්ට් බැච් වලින් ගියපු කට්ටිය හොඳට වැඩේ කරලා තියෙන්නේ. සෙකන්ඩ් බැච් තර්ඩ් බැච් ඒ විදිහට වෙනවා. ඔයාලගේ කාලේ එද්දි දැන් හිතන්නකෝ දැන් අපි ලින්ක් වෙලා තියෙනවා. ඊට පස්සේ අපේ මල්ලි කෙනෙක් නංගි කෙනෙක් තමයි මෙතෙන් එන්නේ කියලා අපිටම කෙලින්ම හඳුන්වා දීම කරන්න පුළුවන්. අන්න ඒ අවුල දැන් ජොබ් මාකට් එක තුල ළමයි තියෙනවා. ඒ කියන්නේ දැන් හිතන්නකෝ දැන් මේ දවස්වල NDT එහෙම කට්ටිය ඉන්නවා වැඩියෙන් ඊට පස්සේ
ඔය තැන්වල කට්ටිය ඉන්නවනේ. හැබැයි දැන් අපේ ගොඩාක් වෙලාවට ඔයාලා දන්නවනේ කොහොමද තින් ජොබ් ඉන්ටර්වියු එකකට ගියත් තමන්ගේ කෙනෙක් ඇතුළට ගන්න තියෙන chance එක වැඩි වෙන ගොඩක් වෙලාවට. තමන්ගේ ෆැකල්ටි කෙනෙක්, තමන්ගේ කැම්පස් එකේ කෙනෙක් එහෙම ඇතුළට ගන්න තියෙන chance එක වැඩි. ඒක අපිට මේ වෙලාව තුළ මේ මුල් බැච් වල නැහැ. හැබැයි දැන් මේ අපි උඩ කට්ටියක් අයියලා කළත් කියන කතාවත් එක්ක ඒක ඔයාලගේ අවුරුදු වෙද්දි ලස්සනට හැදෙනවා. මොකද ඔයාලා 8 වෙනි අවුරුද්ද වගේ වෙන්නේ කැම්පස් වලට ඇවිල්ලා එළියට යද්දි මං හිතන්නේ තව අවුරුදු 7ක් 8ක්වත් යයි. ඒ වෙද්දි ලොකු ලින්ක් එකක් තියෙනවා. දැන් හිතන්න අපේ කට්ටිය ඉන්නවා එක තැනක වැඩ කරන කට්ටියක්, තව තැනක වැඩ කරන කට්ටියක්. ඒකත් එක්ක හොඳ ජොබ් ෆීල්ඩ් එකක් හැදෙනවා. හරි. ඒකනේ බය වෙන්න එපා. මේ මම දවසක උදාහරණත් එක්ක ඔයාලට ඒ අයියලා කරම කතා කරවන්න ළමයි. එතකොට තේරෙයි මේ විෂය ගැන. ටිකක් මහන්සි වෙන්න. අර ටෙක් කරන්න තෝරගත්තා කියලා තැනින් ඉන්න එපා. මේක ටිකක් ගැම්මෙන් කරන්න මේ කරොත් ලොකු ගමනක් යන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. හරි. හරි මම පොඩි කයියක් ගෙහුවේ ළමයි කරන්ට් එක ගිහලා ඉඳලා. එහෙම වුණොත් අපි හෙට උදේ පන්තිය ගමු. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න බලන්න.